ආයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. අද දේශපාලනික වශයෙන් ගත්තාම බොහොම වැදගත් දවසක් අපේ රටට. අපි හැමෝම දන්නවා. මේ වන විට හැම කෙනෙක්ම මේ පිළිබඳව හොඳින් දන්නවා. ඒ පිළිබඳව හොඳ අධ්‍යයනයක් කරලා තියෙනවා කියලාත් අපි දන්නවා. මොකද මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ සහ මාධ්‍ය ඔස්සේ පළවන තොරතුරු වාර්තාත් එක්ක අද දවසේ මේ දේශපාලනික කරුණ පිළිබඳව ඔබ කොතරම් අවධානයෙන් හිටියද කියන කාරණේ අපි හොඳින්ම දන්නවා. 9 වෙනි පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරය අද දවසේදී ආරම්භ වුණා. ඒ කියන්නේ 2022 වසර සඳහා වන පාර්ලිමේන්තුවේ කටයුතු අද දවසේ ආරම්භ වුණා. රාජාසන කතාව මේ රාජාසන කතාව තමයි අපේ සාමාන්‍ය පාර්ලිමේන්තුව අපේ පාර්ලිමේන්තු ඉතිහාසය තුළ එහි ආරම්භයත් එක්ක සටහන් වෙන්නේ රටේ නායකයා මේ සිදු කරන ප්‍රකාශය රාජාසන කතාව විදිහට හඳුන්වනවා. නමුත් මෙවර එය නම් කර තිබුණා රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීම ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම කියන කාරණය. කොහොමනත් අවසාන අර්ථයෙන් ගත්තහම රටේ ඉදිරි වැඩපිළිවෙල සහ මෙතෙක් කරගෙන ආපු කටයුතු සම්බන්ධයෙන් දීර්ඝ පැහැදිලි කිරීමක් එක්ක ඉදිරියේදී කුමක්ද වත්මන් රජය ජනාධිපතිවරයා සිදු කරන්නේ කියන කාරණය පිළිබඳව දීර්ඝ පැහැදිලි කිරීමක් අද දවසේ සිදු කරනු ලැබුවා. ඉතින් ඒ පිළිබඳව විපක්ෂය විශේෂයෙන්ම බරපතල වූ චෝදනාවන් මේ වන විටත් එල්ල කරමින් සිටිනවා. රටේ ජනතාව මේ සම්බන්ධයෙන් විවිධ වූ අදහස් දක්වමින් සිටිනවා. ඒ නිසා අද දවසේ ටර්නින් පොයින්ට් වැඩසටහන බොහොම වැදගත් වෙනවා. මොකද එවන් වූ සුවිශේෂී දේශපාලන කරුණක් සිදුවන අද දවසේ අපිට පුළුවන්කම ලැබිලා තියෙනවා ටර්නින් පොයින්ට් තුළින් මේ පිළිබඳව බොහොම පුළුල් ලෙස සාකච්ඡා කරන්නට. එමනම් අපි අද දවසේදී 9 වෙනි පාර්ලිමේන්තුවේ දෙවෙනි සැසිවාරය ආරම්භ වූ දවසේ ටර්නින් පොයින්ට් තුලින් අපේ දේශපාලනයේ කෙලින් කතාබහ ආරම්භ කරන්නට සූදානම්. අද පැහැදිලි ලෙසම වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම රේජු කතාබහකට මුල පුරන්න අපිට හැකියාව ලැබෙනවා. එහෙමනම් අපි ආරම්භ කරමු දේශපාලනයේ අපි ඔබත් එක්ක කෙලින් කතාව ආරම්භ කරන්නට සූදානම්. ටර්නින් පොයින්ට් මේ ආරම්භය. මුලින්ම සඳහන් කළා ටර්නින් පොයින්ට් අද වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම කෙලින් කතාබහකට අපිට මුරන් පුරන්නට හැකියාව ලැබෙනවා. ඒ කෙලින් කතාබහට මුල පුරන්නේ මෑත කාලිනව වැඩි වශයෙන්ම මාධ්‍ය තුල කතාබහට ලක් වූ ඒ වගේම රටේ ජනතාව තුල වැඩි අවධානයක් දිනාගත් දේශපාලඥයෙක් සමග. ඔබ දන්නවා ටර්නින් පොයින්ට් වැඩසටහන කියන්නේ දේශපාලන පක්ෂ නායකයින් සම්බන්ධ වෙන වැඩසටහනක්, දේශපාලන වැඩසටහනක්. නමුත් අපි අද දවසේදී පක්ෂ නායකයෙක් නොවුනත් පක්ෂ නායකයින්ටත් වඩා එහාට ගියපු ජනප්‍රියත්වයක් ප්‍රසිද්ධියක් මේ වර්තමානයේ තුල උසලන දේශපාලඥයෙකුට තමයි ආරාධනා කළේ. එhmenan ඉතා ඉක්මනින් අපි එතුමන්ව පිළිගන්නට සූදානම්. එතුමන්ගේ වචනෙන් කිව්වොත් මේ අපි උඩින් පල්ලෙන් වැටලා නෙමෙයි, අපි උඩින් ඇවිල්ලා නෙමෙයි දේශපාලනය කරලා තියෙන්නේ. අපි පැරෂුට් කාර්යෝ නෙමෙයි. අපි හොඳට මේ දේශපාලනයේ තැල්ල පොඩි වෙලා තමයි අද මේ තැනට ඇවිල්ලා ඉන්නේ. ඒ එතුමගේ ප්‍රකාශය 1991 දී කෝට්ටේ නගර සභාවේ උපනගරාධිපතිවරයා විදිහටත් ඉන් අනතුරු 1995 වසරේදී බස්නාහිර පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා විදිහටත් කටයුතු කරමින් තමන්ගේ දේශපාලන ජීවිතයේ ඉදිරියට එන එතුමන් ඉන් අනතුරුව 2000 වසරේදී පාර්ලිමේන්තුවට ප්‍රවිෂ්ඨ වෙමින් ඉන් අනතුරුව විශේෂයෙන්ම සඳහන් කරන්න අවශ්‍යයි රාජ්‍යයේ ඊටම ප්‍රබල අමාත්‍ය ධූර, අධ්‍යාපන අමාත්‍ය ධූරය, විදුලි බල හා බලශක්ති අමාත්‍ය ධූරය, ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍ය ධූරය, පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය ධූරය, තාක්ෂණ හා පර්යේෂණ මේ කැබිනට් අමාත්‍ය ධූර හොබවපු අයෙක් ඔහු. අවසන් වශයෙන් රජයේ උදහසට ලක් වෙන්නට කලින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල සහ දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙසයි ඔහු කටයුතු කළේ. බොහොම ගෞරවයෙන් අපි පිළිගන්නවා පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහත්මයා. ආයුබෝවන්. ඔබතුමා පිළිගන්න බොහොම ගෞරවයෙන් අද වැඩසටහනට. මම ඒකයි කිව්වේ වැඩසටහන ආරම්භ කරනකොටම අද අපිට බොහොම කෙලින් කතා බහකට මුල පුරන්න හැකියාව ලැබෙන බව. එතුමන් කළ කාර්යයන් බොහෝ තිබෙනවා. අපි ඒ පිළිබඳව සාකච්ඡා කරමු. විශේෂයෙන්ම එක්සත් ජනතා නිදහස් සන්ධානය තුළ මහලේකම්වරයා විදිහට එතුමන් කළ කාර්යභාරය අදටත් පක්ෂයේ ඉන්න, සන්ධානයේ ඉන්න හැමෝම කතා කරනවා. අද පක්ෂ විපක්ෂ ආකාරයට බෙදලා හිටියත් ඒ හැම කෙනෙක්ම එතුමගේ කාර්යභාරය කතා කරනවා. හොඳයි. ඔබතුමන්ගෙන් මුලින්ම දැනගන්න කැමතියි දැන් අද දේශපාලනික වශයෙන් බොහොම වැදගත් දවසක්. ජනාධිපතිතුමා ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම සිදු කරනවා. අපි ඉස්සර නම් කියන්නේ රාජාසන කතාව එතුමා. මේ පිළිබඳව ඔබතුමන්ගේ විග්‍රහය කොහොමද? ඔද මේ රාජාසන කතාව කියන එක ආවේ 46 සොල්බරි අනුකූල ව්‍යවස්ථාවේ ඉඳලා මේ පිටට ගත්තොත් ඒ ව්‍යවස්ථාවේ හැටියට අගමැති ප්‍රමුඛ ඇමති මණ්ඩලය තමයි විධායකය. එතකොට මුලින් හිටියා අග්‍ර ආණ්ඩුකාරවරයෙක්, ඊට පස්සේ ආණ්ඩුකාරවරයෙක් හිටියා.
එතකොට ඒ රජය වෙනුවෙන් ප්‍රතිපත්ති ප්‍රකාශ කරන්නේ එතුමන්. ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනය සඳහන් කළේ රාජාසන කතාව හැටියට. ඊට පස්සේ ඒකට විවාදයක් තියෙනවා. ඒ විවාදයේ ඡන්ද විමසීමකුත් තියෙනවා. එතකොට එම ව්‍යවස්ථාව අනුව රාජාසන කතාව එමෙතන ප්‍රතිපත්ති ප්‍රකාශන පිළිබඳ කතාව විවාදයට ලක් කළා. ඒ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශනයනේ. ඒක පරාජය වුණොත් ආණ්ඩුව ඉස්සරහ හරින්න වෙනවා. එහෙම තිබුණා එදා. දැන් ඒකට හොඳම උදාහරණයක් තමයි මේ දැන් තියෙන වර්තමාන 1978 අංක ව්‍යවස්ථාවේ 20 වෙනි සංශෝධනයෙන් පස්සේ 70 වගන්ති යටතේ තමයි ජනාධිපතිවරයාට පුළුවන් 71 යටතේ කලින් කළ ප්‍රකාශයක් මගින් පාර්ලිමේන්තුව කැඳවන්න වාරාවසන කරන්න විසුරුව හරින්න කියන කරුණු විසුරුව හැරීමේ අවස්ථා 3ක් දක්වලා තිනවා. දැන් අපි වාරාවසන කිරීම කරන එක කියන එක තමයි දැන් සිද්ධ වුනේ. දැන් 70 වගන්තියේ ආයන්නෙන් කියන්නේ මහමැතිවරණයකින් ඉක්බිතිව පැවැත්වෙන පාර්ලිමේන්තුවේ පළවෙනි වාරයේ ආරම්භයේදී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශනය. දැන් මේක එහෙම නෙවෙයි. මේක පළවෙනි ප්‍රතිපත්ති ප්‍රකාශනය කළා ජනාධිපතිතුමා 2020 අගෝස්තු මැතිවරණයෙන් පස්සේ. හැබැයි ඊට පස්සේ දැන් තියෙන එක මේ අර 70 වගන්තියට තියෙන වාරාවසන කිරීම. ඒක ජනාධිපතිවරයාට පුළුවන් ඒ විදිහ වාරාවසන කිරීමක් කරන්න. දැන් වාරාවසන කළා. දැන් ඒක පටන් ගන්නකොට ජනාධිපතිවරයාගේ බලතල හා කාර්ය යටතේ 33 ආයන්න වගන්තියෙන් කියනවා පාර්ලිමේන්තුවේ එක් එක් සැසිවාරයේ ආරම්භයේ පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශ කිරීමට බලය ඇත්තේ කියලා. ඒතර 33 ආයන්න යටතේ තමයි දැන් ඔය ප්‍රතිපත්ති ප්‍රකාශනය කිව්වේ 71 යටතේ තමයි වාරාවසන කළේ. ඉතින් මම පෙන්නලා දුන්නේ මේකේ ව්‍යවස්ථානුකූල භාවය. ඒ පිළිබඳ කිසි ගැටලුවක් නැහැ. එතකොට දැන් මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය පිළිබඳ විවාදයක් තියෙනවා. නමුත් ඒක විවාදයේ අවසානයේදී ඡන්ද විමසීමක් සිදුවන්නේ නැහැ. ඒක ප්‍රතිපත්ති ප්‍රකාශනය පිළිබඳව කල්තබීමේ ආකාරයේ යෝජනාවක් හැට තමයි විවාදයට ලක් කරන්නේ. එතකොට ඒ කියන්නේ දැන් ඡන්ද විමසීමක් එන නිසාද ප්‍රතිපත්ති ප්‍රකාශයක් කියන නම දාලා නෑ ඒක 78 ව්‍යවස්ථාවෙම තිබුණා 19 යටතේ තිබ්බා 20 යටතේ තියෙනවා ඒක. එතකොට එතෙන්දී ඡන්ද විමසීමක් සිදු වෙන්නේ නැහැ. ඒ කියන්නේ සොල්බරි ව්‍යවස්ථාවේ තිබුණ තත්ත්වේ නෙවෙයි තියෙන්නේ. ඒක සමහරට හිතනවා ඒක දැන් යල්පැන ගිය තත්ත්වයක් කියලා ඒ නිසා වෙන්න පුළුවන් ඒක ව්‍යවස්ථාවේ මේ විදිහට සඳහන් වෙලා තියෙන්නේ. දැන් කොහොම හරි දැන් අද මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය කළා. එතකොට දැන් මුල් ප්‍රතිපත්ති ප්‍රකාශනය කළා මැතිවරණයෙන් පසු ආපු පළවෙනි මංගල සැසිවාරයේදී ඒ 2021 අගෝස්තු මාසයේ මැතිවරණයෙන් පසුව පාර්ලිමේන්තුව ආරම්භ කරනකොට එතකොට ඒ සඳහා සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය තමයි ජනාධිපතිවරණයේදී ඉදිරිපත් කළේ. ඒක තමයි ජනතාව අනුමත කළේ. ඊට පස්සේ නැවත ඒකම තමයි අපි මහමැතිවරණයටත් ගත්තේ. දැන් අතර ඒ ඔස්සේ යනකොට තමයි මේ COVID-19 ප්‍රශ්නය ඇවිල්ලා මැතිවරණේ කල් ගිහිල්ලා පළවෙනි රැල්ල පාලනය කළා. දෙවෙනි රැල්ල තුන්වෙනි රැල්ල ඇවිල්ලා බරපතල විදිහට මාස කිහිපයක් පාසල් පවා අවසා දමන්න සිදු වුණා. සේවා ස්ථාන වහන සිදුන මේ පසුගිය දැන් සති දෙකකට කලින් තමයි සම්පූර්ණ වශයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය මගින් සියලුම රාජ්‍ය සේවකින් සේවයට කැඳෙව්වේ. දැන් එතකොට මෙන්න මේ තත්වයන් තුල තමයි අනිකුත් කරුණු එකිනෙකට ඇඳිලා ආවේ. ජනාධිපතිවරයා කරපු කතාව පිළිබඳව ඔබතුමන්ගේ මොන වගේ අදහසක්ද? දැන් එතුමා සාම්ප්‍රදායිකව මේ මෙවැනි ප්‍රතිපත්ති ප්‍රකාශනයක් තමයි මේ කළේ. අර 33 වගන්තිය තිබෙන ආකාරයට ප්‍රතිපත්ති ප්‍රකාශනය. දැන් එතකොට මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් වෙලා තියෙනවා අර මුල් ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කළ යම් කරුණු එයින් ඉටු කරුණු සහ ඉදිරියට කරන්න තියෙන කරුණු. ඊළඟට මේ COVID-19 තත්ත්වය නිසා අවුරුදු 2ක පමණ කාලයක් ඒ සඳහා වැය වුණා. ඒ නිසා අලුත් ගමනක් එතන ඉදිරියට යා යුතුයි කියන අදහස් තමයි ඉදිරිපත් වුණේ. එතෙන්දී මහා මාර්ග පැත්තෙන් වූ සංවර්ධනයන් පිළිබඳව COVID-19 කළමනාකරණය කිරීම පිළිබඳව ඊළඟට අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන් පිළිබඳව උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයන් පිළිබඳව ජාතික ආරක්ෂාව පිළිබඳව පොහොර සම්බන්ධයෙන් පොහොර මේ හරිතාර්ථකය කියලා කියන්නේ එවැනි ඔය අදහසත් ඒ විදිහට ඒ ප්‍රකාශනය එතුමා පැයකට ආසන්න කාලය විනාඩි 50ක් 55ක් පමණ මේ ප්‍රකාශ කළා. ඉතින් ඒකෙන් අද දවසේ ඒ කටයුත්ත අවසන් වුණා. දැන් හෙට දවල් එකට ආරම්භ වුණාන් පස්සේ තමයි විවාදය පැවැත්වෙන්නේ ආණ්ඩු පක්ෂ විපක්ෂයේ. ඒතර බලන්න පුළුවන් කොයි විදිහටද කරුණු ඉදිරිපත් වෙන්නේ කියලා මේ දවස් දෙකේ විවාදයේදී. හොඳයි. මට මේ දැන් අද දවසේදී ජනාධිපතිතුමා සිදු කළ මේ කතාව මේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම තුළ
ඔබතුමන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යවරයාව සිටි නිසා මම මේ උපුටාගත් කොටසක් ජනාධිපතිවරයා සඳහන් කළ කාරණේම ඔබට කියන්නම්. ඉන් අනතුරුව මා ප්‍රශ්නට යොමු වෙන්නම්. අපේ රටේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා වඩාත් නිදහස් පරිසරයක් ඇති කළොත් ජාත්‍යන්තර මට්ටමේ ප්‍රමිතියකින් යුතු ලොව පිළිගත් උසස් අධ්‍යාපන ආයතන ලංකාවට ආකර්ෂණය කර ගැනීමේ හැකියාව තිබෙනවා. මේ අවස්ථාව රටේ දරුවන්ට ලබා නොදීමට සාම්ප්‍රදායික දේශපාලන මතවාද හැරුණු විට වෙනත් කිසිම හේතුවක් නැහැ. මේ ප්‍රකාශය තුලින් කියවෙන්නේ මේ උසස් අධ්‍යාපන ආයතන ලංකාව ආකර්ෂණය කර ගැනීමේ හැකියාව තිබෙනවා කියන කාරණය තුල පෞද්ගලික විශ්වවිද්‍යාල රට තුල ස්ථාපිත කළ යුතුයි කියන කාරණය. ඔව් දැන් මෙතන විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ නිදහස් කිරීම කියන එකෙන් අර්ථ කීපයක් එන්න පුළුවන්. දැන් අත් වශයෙන්ම මේ වෙනකොට රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය 19ක් උසස් අධ්‍යාපන ආයතන දෙකක් ක්‍රියාත්මක වන්නේ UGC Act එක යටතේ. University Grants Commission Act එක යටතේ. මේ හා සමාන පනත් වෙනත් රටවල්ලත් තියෙන ඉන්දියාවෙත් තියෙනවා. දැන් එතකොට මේක පිළිගත් මේ UGC එක මගින් තමයි අපේ රටේ විශ්වවිද්‍යාල උපාධියක් හෝ එහෙම නැත්නම් වෙනත් රටක උපාධියක් හෝ පිළිගැනීම කරනු ලබන්නේ. ඒතර මේ මට්ටම අනුව. ඉතින් දැන්ට යෝජනා කරලා තිනවා අපේ ක්ෂේත්‍ර දෙකක් ගත්තොත් අධ්‍යාපන ක්ෂේත්‍රයේ වෙනම දැන් තියෙන විද්‍යාපීඨ අධ්‍යාපන විද්‍යාපීඨ විශ්වවිද්‍යාල මට්ටමට ගෙනල්ලා එතකොට උපාධිධාරීන් තමයි කෙලින්ම පුහුණු ගුරුවරුන් හැට බිහි කරන්න යෝජනා කරලා තියෙන්නේ. එතෙන්දී මේ 18 විශ්වවිද්‍යාල තත්ත්ව උසස් කිරීම. ඒතකොට ඒ සඳහා යම් සංශෝධනයක් UGC Act එකේ කරන්න ඕනේ. දැන් ඒ සංශෝධනය කරලා ඒක කෙටුම්පත් කළා. ඒක න්‍යාය පුස්තකයේ තිබුණා. ඊට හා සමානවම තව එකක් තමයි මේ හෙද වෘත්තිය සඳහා දැන් තියෙන හෙද අභ්‍යාස විද්‍යාල වෙනට හෙද විශ්වවිද්‍යාලයක් පිහිටුවීම කියන කාරණේ. එතෙන්දී ඒ කරුණු දෙකම සම්බන්ධයෙන් දැන්ට සංශෝධනයක් ගෙනමින් ඒක න්‍යාය පුස්තකයේ තිබුණ දැන් මේ වාරාවසාන කිරීමත් එක්ක ඒ න්‍යාය පුස්තකයෙන් ඉවත් වෙන. එතකොට ආපහු ඒක සභාගත කරලා එන්න ඕනේ. එතන මත කීපයක් තිබුණා. ඒ නිසා ඒක යම් ප්‍රමාදයක් සිද්ධ වුණා. නමුත් මම ප්‍රතිපත්තියක් හැට පිළිගන්නවා ඔය හෙදියන් සඳහා වන්නා වූ උපාධියක් පෙරණෙමිය යුතුයි. එහෙම කළොත් විශේෂයෙන් කැනඩාව, ජර්මනි වැනි රටවල් වල විශාල වශයෙන් පුහුණු හෙදියන් සඳහා හැබැයි උපාධියක් තියෙන්න ඕනේ. ඒ නිසා තමයි මේ උපාධියක් පිරිනවන්නේ. උතුර අවුරුදු 4ක පාඨමාලාවක්. ඒතර එතෙන්දී මේ qualified nurses-ලට ඉතා ඉහළ වටුප්තල වලින් රැකිය අවස්ථා දහස් ගණනක් ඇති කරගන්න පුළුවන්. ඒක හොඳයි. අනිත් පැත්තෙන් අධ්‍යාපන ක්ෂේත්‍රයට එන දැන් විද්‍යාපීඨ වලින් ඉන්නේ ඩිප්ලෝමාධාරී. උසස් පෙළ විභාගයෙන් ලකුණු අනුව ගන්න. හැබැයි ඒ වෙනුවට මේ අය අවුරුදු 4ක උපාධියක් බවට පත් කළා. අවුරුදු 3ක මූලික පාඨමාලාවත් අවුරුද්දක ටීචින් ප්‍රැක්ටිස් එකක් දුන්නාම පුහුණු උපාධිධාරී ගුරුවරයෙක් අපිට අධ්‍යාපන ක්ෂේත්‍රයට ගන්න පුළුවන්. ඒකත් හොඳයි. හැබැයි එතන පොඩි මතගැටුමක් තියෙනවා. එච්චරයි තියෙන්නේ. ඒ හැරුණාම මේ දෙකම හොඳයි. හැබැයි දැන් ওই දෙක ගැන නෙවෙයි ඔය මම හිතන්නේ ඔය කියවෙන්නේ. ඔව්. ඒ දෙක කොහොමද අපි තීන්දුව කරලා තියෙන්නේ. දැන් ඊට වඩා නෑ එතන ඊළඟ ඡේදයේ කියවම පැහැදිලි වෙනවා විශ්වවිද්‍යාල අධ්‍යාපන ලැබීම සඳහා දැන් මේ උසස් පෙළ විභාගයට පෙනී සිටින ශිෂ්‍යයින්ගෙන් 65%ක් 66ක් විතර වාර්ෂිකව සමත් වෙනවා විභාගය. ඔව්. විෂයන් තුන. ඊට පස්සේ ඒගොල්ලෝ ක්වොලිෆයි වෙනවා. යුනිවර්සිටි එකට යන්න සුදුසුකම් ලබනවා. හැබැයි ඒ අයගෙන් විශ්වවිද්‍යාලයට යන පිරිස මේ අඩු ප්‍රතිශතයක් ඊටම අඩුයි. ඔව්. ඒ කියන්නේ දැන් මේ අවුරුද්දේ 40000ක් ඇතුළත් කර ගැනීමට බලාපොරොත්තු වෙච්ච නිසා තමයි ඒ ප්‍රමාණයක් කියන්නේ 125ක් තමයි සමත් වෙන අයගෙන් මේ සැරේ වැඩි වෙච්ච ගානත් එක්ක විශ්වවිද්‍යාලයට යන්නේ. ඒතර එතුමා සඳහන් කළේ නෑ එහෙම නෙවෙයි සමත් වෙන ඕනෙම කෙනෙකුට විශ්වවිද්‍යාල උපාධියක් ලබා ගැනීමේ අයිතියක් තියෙනවා. ඒ සඳහා අද වෙලා තියෙන දැන් රජයට සම්පූර්ණයෙන්ම විශ්වවිද්‍යාල පද්ධතිය නඩත්තු කරමින් මේ සියලු දෙනාටම අවස්ථාව දෙන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ තියෙනවා. ඒ නිසා ඒක නිදහස් කරන්න ඕනේ කියන මම හිතන්නේ අදහස් කරන්නේ තව affiliated universities ඕනතරම් ලංකාවේ තියෙනවා. ඒවත් ශිෂ්‍යෝ ඉගෙන ගන්න හැබැයි ගෙවල ඉගෙන ගන්න. ඔව්. සමහරු දල වශයෙන් 10000ක් පමණ වර්ෂයකට උසස් අධ්‍යාපනය සඳහා විදේශ විශ්වවිද්‍යාලට යනවා. ඒ සඳහා වෙන විදේශ විනිමය ඩොලර් මිලියන මම හිතන්නේ 200කට වැඩි ප්‍රමාණයක් වර්ෂයකට අපිට අහිමි වෙනවා. ඉතින් අද දැන් අපි මුහුණ දීලා තියෙන විදේශ විනිමය ප්‍රශ්නය තුල ඒ අධ්‍යාපන ලැබෙන ශිෂ්‍යයින් බරපතල ප්‍රශ්නයකට මුහුණ දීලා තියෙනවා දෙමාපියොත් සමග. මුදල් තිබ්බත් රුපියල් ඩොලර් බවට පරිවර්තන කිරීමේ ප්‍රශ්න තියෙනවා. ඒත් මේ ඔක්කොටම විසඳුමක් විතරක් නෙවෙයි බුද්ධිමත් පරපුරක් ඇති කිරීම සඳහා මීට වඩා
අවස්ථාව පුළුල් විය යුතුයි කියන එක තමයි එයින් අදහස් හොඳයි. ඔබතුමා සඳහන් කරන කාරණේ පැහැදිලි. මොකද මේ සමහර ජනාධිපතිතුමා මේ සිදු කළ ප්‍රකාශය තුළ විරුද්ධ පක්ෂය විපක්ෂය විවිධ වූ අදහස් යෝජනා ඉදිරිපත් කරනවා. ඒ අතරතුර තමයි දැන් මේ මතු කරමින් සිටින්නේ සහ ඇතැම් විට ජනතාවටත් යම්කිසි වූ සාකච්ඡාවක් නගන්නට පුළුවන් විවෘත විශ්වවිද්‍යාල විශේෂයෙන්ම පෞද්ගලික විශ්වවිද්‍යාල රට තුළ ස්ථාපනය කිරීමක් කරන්න යනවාද කියන කාරණේ ඒ නිසා මම මේ ප්‍රශ්නේ ඔබතුමන්ගෙන් ඇහුවේ. හොඳයි. දැන් අපි මේ ප්‍රශ්නේ මේ කතාවෙන් අපි නවත්තමු. දැන් වාර අවසන් කිරීම ජනාධිපතිවරයා පසුගිය අවුරුද්දේ තමයි සිදු කරන්නේ පාර්ලිමේන්තුවේ. දැන් අපි මේ අද කතා කරන්නේ නැවත වාරය ආරම්භ කිරීම පිළිබඳවනේ. ජනාධිපතිවරයා මේ විදිහට පාර්ලිමේන්තුවේ වාර අවසන් කිරීමත් එක්ක දැන් කමිටිස් ගණනාවකම මේ අක්‍රිය වීමක් සිද්ධ වෙනවා. දැන් ඒකෙදි කෝපා කමිටුව එහෙම සම්පූර්ණයෙන්ම අක්‍රිය වෙලා යනවා. ඔබතුමන් එහි සමාජිකයෙක් විදිහට කටයුතු කරලා තියෙනවා. මේ විදිහට කමිටු අහෝසු වීම හරහා මොන වගේ අවාසිදායක තත්ත්වයක්ද නිර්මාණය වෙන්නේ? ඔව් දැන් මෙහෙමයි වෙන්නේ. දැන් සාමාන්‍යයෙන් ඕනෙම පාර්ලිමේන්තුවක පළවෙනි සැසිවාරය ආරම්භ කරනකොට ඒ සඳහා තියෙන ස්ථාවර කමිටුවට හැම පක්ෂෙම නියෝජිතයෝ ඉන්නවා. ඒ අය විසින් ඒ පක්ෂවල නියෝජිතින්ගේ සැදුම්ලත් ස්ථාවර නියෝග 119 20 21 තමයි ප්‍රධාන කමිටු තුන ඉන්නේ. ඒ කියන්නේ කෝප් එක කෝපා ඒ කියන්නේ කමිටි ඔන් පබ්ලික් එන්ටර්ප්‍රයිසස් ඊළඟට පබ්ලික් එකවුන්ට්ස් කමිටි රාජ්‍ය දෙපාර්තමේන්තුව අමාත්‍යාංශ සඳහා සහ ෆයිනෑන්ස් කමිටි. ඒතර මේ තුනට මේ දෙපාර්ශ්වයෙන්ම පත් වෙන ආණ්ඩුපක්ෂෙන් විපක්ෂයෙන් ඒ ටික නැවත ස්ථාපනය කරන්න ඕනේ. ඒතර මෙතෙක් කල් තිවිච්ච කරගෙන ආපු න්‍යායපත්‍ර සියල්ල අහෝසි වෙනවා. එතකොට නැවත අලුත් සභාපතිවරයෙක් පත් කරගන්න වෙනවා. අලුත් කමිටු සමාජිකයෝ ඉන්න පුළුවන්. එතකොට අලුතෙන්ම මුලින් ඉඳලා මේ කමිටු වල කටයුතු නැවත ආරම්භ කරන්න වෙනවා. ඒක තුල යම් ආකාරයක කාලයගත වීමක් සිද්ධ වෙනවා. දැන් කොහොම වුණත් මේ හිටපුවයි හොඳ නැද්ද ඒ ප්‍රශ්නේ? නෑ ඇත්ත වශයෙන්ම මම ওই කමිටු දෙකක හිටියා. එකක් ෆිනෑන්ස් කමිටි. ෆිනෑන්ස් කමිටි එකේ දැන් ওই ගැසට් පත්‍ර නිකුත් කරන ඒවා අවලංගු කරන ඒවා ඔක්කොම ෆිනෑන්ස් කමිටි එකට එනවා. ඊළඟට පරිපූර්ණ ඇස්තමේන්තුවක් ආවත් මුල්‍ය කටයුතු පිළිබඳ ඕනෙම පනත් කෙටුම්පතක් එතකොට ඔය මේ බදු ඉහළ පහළ දැමීම් ඒ හැම එකක්ම ෆිනෑන්ස් කමිටි එකට ඇවිල්ලා තමයි එතනින් පාස් වෙලා තමයි එන්නේ පාර්ලිමේන්තුවේ ටේබල් වෙන්නේ. ඊට පස්සේ තමයි පාර්ලිමේන්තුවේ විවාද කරලා හිටන් ඒක සම්මත කරන්නේ. ඒක තමයි පාර්ලිමේන්තුවේ කාර්යපටිපාටිය. දැන් මෙතෙන්දි වෙන්නේ ඒක එකක්. අනිත් පැත්තෙන් දැන් කෝප් කමිටුව ඊටාම සාර්ථකව පවත්වාගෙන ගිය කමිටුවක්. පැහැදිලි. දැන් අපි කවුරුත් දන්න මේ ලිට්‍රෝ සමාගම. අද ජනතාවගේ දැවෙන ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙන දැන් මාස කිහිපයක් තිස්සේ මේ ලිට්‍රෝ සමාගමේ කටයුතු. ලිට්‍රෝ සමාගම පිහිටවලා තින්නේ රක්ෂණ සංස්ථාවේ තමයි 99%ම කොටස්. මව් සමාගම රක්ෂණ සංස්ථාව. ඔව් මව් කියන්නේ 99% සේවකයන්ගේ කොටස් හැරුණාම. එතකොට දැන් මේතන තියෙන්නේ මහජන මුදල්. ඒතර මහජන මුදලින් ඒ කොටස් තියෙනවා නම් ඒක විගණකාධිපතිට විගණනය කරන්න පුළුවන්. 50%ට වැඩියෙන් තියෙන ඕනම එකක්. දැන් එතකොට ලිට්‍රෝ සමාගම විගණකාධිපතිට විගණනය කරන්න දුන්නේ නැහැ. ඒ වෙනුවට ඒගොල්ලෝ ශ්‍රේෂ්ඨාධිකරණයට පවා ගියා ජනාධිපති නීතිඥයන්ගේ ඔපිනියන් අරගෙන එවුව මිසක් කෝප් කමිටුවටවත් ආවේ නැහැ. එවැනි අවස්ථාවක් තිබෙතර කෝප් කමිටුව මේ සම්බන්ධ මේ ප්‍රශ්න වෙන්න කලිනුත් ඒ කියන්නේ දැන් ඔය මං කියන්නේ 2021 අප්‍රේල් මාස විතර ඔබට මතක ඇති සිලින්ඩර් එක ධාරිතාවය 12.5 ලීටර ඉඳලා 18 වෙනස් කළා. ඔව්. හරි. එනේ ඒ අවස්ථාවේ තමයි බොහෝ වෙලාවට ඔය ප්‍රතිශතයන්ගේ වෙනස් වීමක් වුණේ ප්‍රොපේන් බියුටේන්. බියුටේන් එක. ඒතර ඒකේ ඇතිවන පීඩනය සිලින්ඩරේ පුපුරන්නේ නැහැ. හොඳයි සිලින්ඩර්. නමුත් විද්වතුන්ගේ කමිටුවේ මේ රිපෝට් වාර්තාව අනුව අර ඩිවයිස් එක ඒ ප්‍රේෂකයට වෘතු නොදෙන අවස්ථා තියෙනවා. ඒ නිසා තමයි දිගින් දිගට මේ තත්වයට මුහුණ දෙන්න සිදු වුනේ. හැබැයි දැන් ඒක ඇත්තම වශයෙන්ම විගණකාධිපතිට විගණනය කරන්න තිබුණා නම් මේ කියන තත්ත්වය ඊට කලින් විගණකාධිපති හොයාගන්නවා. මේ කරුණ පවා. ඊළඟට එක. ඒතොර ඒක දිගින් දිගට පහ වුණා. එතකොට දැන් ඇයි විගණකාධිපතිගේ විගණනට යටත් නොකරන්න තීන්දුව කළේ? ඉතින් මේ විගණනය කළා නම් මට මෙතන කියන්න බෑ. නමුත් විවිධ කරුණු මතුවෙන්න තිබුණා. ඉතින් ඒක නිසා මෙතන ඉතා පැහැදිලි පාර්ලිමේන්තුවේ මේ එහෙම දෙන්නේ නැත්තේ කවුද? අමුතුමා කවුද එහෙම නොදුන්නේ? ඒ කියන්නේ එයාට එහෙම බලයක් තියෙනවද කෝප් එකට එන්න නැතු ඉන්න? නේ ඒක තමයි කියන්නේ. දැන් ඔය වගේ තත්ත්වෙන් මෙතන විතරක් නෙවෙයි මට මතකයි ඔයිට කලින් ඉතිහාසෙ වුණත් ශ්‍රී ලංකන් ආයතනය හදපු මේ 1980 ගණන්වල පවා හදලා ඉස්සරහට එනකොට අපි පාර්ලිමේන්තුවේ කාලේ මම හිතන්නේ 2000 පස්සේ වුණත් අපිට මතකයි
මේ ඒ අය එන්න කැමැත්ත දැක්වෙන එක ඒගොල්ලෝ කිව්වෙනාට මේක මේ වෙනම එන්ටිටි එකක් හැට යන්නේ මේක පෞද්ගලික සමාගමක් විදිහට යන්නේ කියලා. එහෙම තර්ක ඉදිරිපත් කරපු අවස්ථා තියෙනවා ඉතිහාසෙත්. හැබැයි මේක ඊට වඩා සුවිශේෂී. මොකද හේතුව පැහැදිලිවම රක්ෂණ සංස්ථාවේ තමයි 99%ම කොටස් ලිට්‍රෝ සමාගමේ තියෙන්නේ. ඒක රක්ෂණ සමාගමේ තියෙන්නේ මහජන මුදල්. රක්ෂණ සමාගම විගණනයට යටත් වෙනවා විගණකාධිපතිගේ. කෝප් කමිටුව ඉදිරියට එන්න පුළුවන් නම් ඒකේ උපසමාගමක් වෙච්ච ලිට්‍රෝ සමාගමට එන්න බැරි ඇයි? ඉතින් ඒ නිසා මම හිතන්නේ මේ තත්ත්වෙ මතුවෙනහන් පස්සේ තමයි ඒ තියෙන බලධාරීන්ව වෙනස් කළා අලුත් බලධාරීන් පත් කළේ. ඉතින් ඒ නිසා මේ දැන් අපි තුමු දැන් 3 දෙනෙක් හෝ 4 දෙනෙක් හෝ කීප දෙනෙක් හෝ මිය ගියයි කියන තත්ත්වය තියෙනවා නම් ඊළඟට තුවාල වූ පිරිස විශාල පිරිසක් ඉන්නවා නම් ඒතර මේව වන්දි ගෙවීම පිළිබඳ ප්‍රශ්න තියෙනවා නම් හරි දැන් මේ මෙතෙන්දී මේකේ මුල හොයාගෙන යන්න ඕනේ. ඉතින් මම කියන්නේ ඒකයි දැන් මෙවැනි කාරණයක් සම්බන්ධයෙන් මේක මේ බුද්ධ්‍යංශ වලින් හොයන්න ඕනේ මෙන්න මේවා. මේ රහස් පොලිසිය මගින් පරීක්ෂා කරලා නැත්නම් පොලිසිය මගින් පරීක්ෂා කරලා බලන්න පුළුවන් මේකේ රූට් එක කොහටද යන්නේ? මුල ආරම්භය කොහටද යන්නේ? නැතු මේ දෙල්කඳ පොලේ ගියපු ඒවා නෙමෙයි හොයන්න ඕනේ නේද? මේවා මේ බොහොම සරල දේවල් මම හිතන්නේ ඔය අමන්තුරු කටට කිව්වොත් අපි දන්නේ මොකක් ඇයි එහෙම කිව්වේ කියන කාට ඒවට උත්තර දුන්නා. නමුත් ප්‍රශ්නේ ඒක නෙමෙයි මම කියන්නේ මෙන්න මෙතන දැන් බලන්න දැන් සහරාන්ගේ බෝම්බ ප්‍රහාරයෙන් 270ක් මිය ගියා. 500ක් විතර තුවාල ලැබුවා. ඔව්. සදාකාලිකව අංග විකල වෙච්ච තව පිරිසක් ඉන්නවා. විශාල හානියක් වුණා. එතන සංචාරක ව්‍යාපාරේ වැටුණා. ආර්ථික වශයෙන් ලොකු බලපෑමක් වුණා. දැන් ඒකේ නඩු පවරලා තිනවා. මම හිතන්නේ මට මතකෙන්ට චෝදනා විශාල පිරිසක් 100 ගණනක් යම් පිරිසකට නඩු දාලා තියෙනවා. දේවහන. දැන් ඊට වඩා බොහොම සරලයිනේ මේක. ඊට වඩා බොහොම සරලයිනේ මේක. දැන් මේක මේ කෝප් කමිටුවේ වාර්තාව තියෙනවා. විගණකාධිපති විගණනය කරන්න දුන්නේ නැහැ. ඒතර මේ කාල සීමාව. ඊට පස්සේ අලුතෙන් ආපු සභාපතිවරයෙක් වන්නේ හිටපු සභාපතිවරයාට කෝටි 1000ක පාඩුවක් සිද්ධ වෙලා තියෙනවා. ඔව්. ඒ ගැන පරීක්ෂණ කරන්නත් එපා. ඉතින් මේ ඔක්කොම පරීක්ෂණයක් කරගෙන ගියා නම් විගණකාධිපති මගින් විගණනය සම්බන්ධයෙන් පොලිසිය මගින් අනිත් එක පරීක්ෂණය කරගෙන ගියා නම් මේකේ මුල හොයා ගන්න පුළුවන් කොතනද මේ වරද සිද්ධ වෙලා තියෙන්නේ. දැන් කවුද මේකට වග කියන්නේ? කෝප් කමිටුව ඒ හරහා ඔබතුමාලට මේ ගැන තොරතුරු හොයාගන්න තිබුණා ඔබ කියන්නේ මේ. නෑ කෝප් කමිටුව මගින් කෝප් කමිටුව ඉදිරියට ආවේ නෑ ලිට්‍රෝ සමාගම. ඔව්. ඒ පාර තමයි අපි රක්ෂණ සංස්ථාව ගෙනල්ලා රක්ෂණ සමාගමේ බලධාරීන්ට කිව්වේ ඔබගේ තියෙන උපසමාගමක් මේක. ඒතර විගණකාධිපතිට බෑ රක්ෂණ සමාගමේ අවසාන ගිණුම් ටික හදන්න. මොකද ඒ උපසමාගමේ ගිණුම් ටික එකට එකතු කරන්න විදිහක් නෑ. ඒ විදිහ බරපතල ප්‍රශ්න තුනේ. ඒ පාර තමයි ඔය බලධාරීන්ගේ වෙනස් කිරීම සිද්ධ වුණේ. වෙනස් කිරීම සිද්ධ වෙලා ප්‍රමාණවත් වෙන්නේ නෑ. ඉන් එහාට මේක පරීක්ෂණය කළා හිටන් විගණකාධිපති පරීක්ෂණය කරන විගණනේ පැත්තෙන් ඊට පස්සේ මේ වෙච්ච සිදුවීම් මාලාව පිළිබඳව පොලිසිය මින් එහාට පිටිපස්සට පරීක්ෂණ කරගෙන යන්න ඕනේ. ඇයි එතකොට මේ මෙච්චර දේවල් වෙලා තියෙනවා. දැන් අදටත් ඔය ප්‍රමිතියකින් යුතුයයි කියන ගෑස් සිලින්ඩර් දැන් ප්‍රමිතියෙන් යුත් 70 30 බියුටෙන් ප්‍රොපෙන් 70 30 කියන ලේබල් එකක් දැන් ගහලා එනවා. ප්‍රොපෙන් කියන්නේ බියුටෙන් 70යි. ඔව් බියුටෙන් 70යි. දැන් ප්‍රශ්නේ තියෙන්නේ එතුමා තාමත් ගෑස් ආශ්‍රිත පිපිරීම් සිද්ධ වෙනවා. අනතුරු සිද්ධ වෙනවා. හැබැයි මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්ත කිසි කෙනෙක් නැහැ. ප්‍රශ්න කරන කිසි කෙනෙක් නැහැ. ඒක තමයි අපි කියන්නේ. මම කිව්වේ ඒකයි. එතකොට මෙතෙන්දී මේ අදාළ ආයතනවල සත්භාවය පිළිබඳව අවංක භාවය පිළිබඳව හොඳම පරීක්ෂණය තමයි මේ පිළිබඳ කරන පරීක්ෂණය ස්වාධීන පරීක්ෂණයක් තුලින් වග කියන්න ඕනේ කවුද කියන පිරිස හොයාගන්න එක. නැත්තම් දැන් මේ විදිහට ජීවිත අවදානමක් වෙන්න පුළුවන් ඕනෙම දෙයක් ප්‍රමිතියෙන් තොරව නිකුත් කළා. විශාල ව්‍යසනයක් වෙන්න පුළුවන්. ඔව්. ඒතර කවුද ඒකට වග කියන්නේ? දැන් ගෙවල් ගිනි ගන්නවා දැන් මේ මේක තමයි මම අපි දැක්ක ගෙවල් ගිනි ගත්තා, සම ව්‍යාපාරික ස්ථාන ගිනි ගත්තා, කුකුල් පැටවුන් ඉන්න 3000ක් මිය ගියා ගිනි අරගෙන. එතකොට දැන් ජීවිතවලට හානි සිදු වෙන අවස්ථා තිබුණා. ඒ ඔක්කොම තියෙනවා. හැබැයි දැන් මේ ඔක්කොම තියෙනවා නම් මේ සම්බන්ධයෙන් කරන්න තියෙන සරල දෙයක් නේ. විගණකාධිපති විගණනය කරන්නයි කියනවා. ඒතර මේ පැත්තෙන් එනවා විගණන සම්බන්ධයෙන් තොරව අනිත් පැත්තෙන් පොලිසිය මගින් ස්වාධීන පරීක්ෂණයක් කර හැකි පිටිපස්සට ගිහිල්ලා කොතන ඉඳලාද මේක සිද්ධ වුනේ. මොකද දැන් ජනාධිපතිතුමා පත් කරපු විද්වත් කමිටු වාර්තාව තියෙනවනේ. ඔව්. ඒ වාර්තාවේ පැහැදිලිව කියනවනේ මේ ප්‍රතිශතය වෙනස් කිරීම තුලින් තමයි කියලා මේක ආරම්භය ඇති වෙන්නේ. පැහැදිලි. එහෙනම් ඊටම පැහැදිලි විද්වත් කමිටු වාර්තාවක් තියෙනවා. දැන් පොලිසිය මගින් මේක පිටිපස්සට හොයාගෙන යනවා. කවුද මේ ප්‍රතිශතය වෙනස් කරන්න නියෝග දුන්නේ? ඔබ හිතන්නේ කවුද මේක හංගගෙන වහගෙන ඉන්නේ? කවුද මේකේ ප්‍රශ්න දැන් මේක निराකරණය කරන්නෙත් නැහැනේ තාම මේ ප්‍රශ්න निराකරණය කරගන්න බැරි වෙලා තියෙනවා. හැබැයි මේකේ පිටිපස්සේ ඉන්න වැරදිකාරීන්ට දඬුවම් දෙන්න අවස්ථාවක් නොදෙන්නේ කවුද? කවුද මේ පිටිපස්සේ ඉන්නේ? ඒක තමයි. දැන් මෙහිදී තා පැහැදිලිව කියන්න පුළුවන් ඔය කෝප් කමිටුව මත වෙච්ච ප්‍රශ්නෙත් එක්ක තමයි ජනාධිපතිතුමා පියවර ගත්තේ. හිටපු සභාපතිවරයාව ඉවත් කළා අලුත් සභාපතිවරයෙක් පත් කරනවා.
එතකොට දැන් අලුත් සභාපතිවරයා තමයි යම් යම් ප්‍රකාශ සිදු කළේ. ඔව්. ඊට පස්සේ දැන් සිදුවෙන සිදුවීම් වෙන්නේ අලුත් සභාපතිවරයා යටතේ. නමුත් විශාල ප්‍රමාණයක් නමුත් ප්‍රතිශතය වෙනස් කිරීම සිදුුනේ ඊට පෙර ආතුව කියන එක තමයි සංඛ්‍යාලේඛන ලිවිලි අනුව පැහැදිලි වෙන්නේ. එහෙමනම් මේ දැන් දින සභාපතිවරයාට පුළුවන් මේකට පොලිසියට පැමිණිල්ලක් කළා. හරි. ඊට පස්සේ ඒක පරීක්ෂණය කරගෙන පිටිපස්සට ගිය හැකියි. දැන් මේ තියෙන තත්ත්වෙත් එක්ක පැහැදිලිව දැන් රජයේ ආයතනයක්. පැහැදිලිව රජයේ ආයතනයක් ඉලෙක්ට්‍රෝ සමාගම. ඒ වගේම දැන් මේ සම්බන්ධයෙන් වග කියන්න ඕන අමාත්‍යවරුන් ඉන්නවා. දැන් රාජ්‍ය අමාත්‍යවරයෙක් ඉන්නවා. එතකොට මේ ආයතන සම්බන්ධීකරණය වෙන සම්බන්ධව කටයුතු කරන රාජ්‍ය අමාත්‍යවරයා. දැන් රජය වග කියන්නත් ඕනේ ජනතාවට. රාජ්‍ය අමාත්‍යවරයා වග කියන්න ඕනේ ජනතාවට. එතකොට මේ රජයේ ආයතනය වග කියන්නත් ඕනේ ජනතාවට. ඔතන පොඩි පැටලවිල්ලක් තියෙනවා. අත් වශයෙන්ම මේ රාජ්‍ය අමාත්‍යවරයෙක් නෑ මේ ඉලෙක්ට්‍රෝ සමාගම බාරව ඉන්න. ඉලෙක්ට්‍රෝ සමාගම තියෙන රක්ෂණ සංස්ථාවේ උපසමාගමක් හැටියට. ඔව්. ඒතර ඒකේ ඉන්නේ මුදල් අමාත්‍යාංශයට. අමාත්‍යාංශය හැටියට. හරි. ඒතර අනිත් පැත්තෙන් මේ පාරිභෝගික කටයුතු රාජ්‍ය අමාත්‍යවරයාට ඉලෙක්ට්‍රෝ සමාගමේ මේ කටයුතු අයිති වෙන්නේ නෑ. එයාට තියෙන්නේ පාරිභෝගිකයන් වෙනුවෙන් යම් කිසි ආකාරයක ප්‍රමිතිය වෙනස් වෙනවා නම් ප්‍රමිතිය අඩු වෙලා තිබුණා නම් ඒ පිළිබඳව පරීක්ෂා කරලා නෛතික වශයෙන් ගන්න පියවර ගන්න. පාරිභෝගික කටයුතු පිළිබඳ අමාත්‍යවරයාට ඒ විෂයපතේට අයත් වෙන්නේ නැද්ද පාරිභෝගිකයන්ට හානියක් සිද්ධ වෙනවා නම්? එහෙම වෙනවා. නමුත් ආයතනයේ ඔහුගේ යටතේ නෙවෙයි තියෙන්නේ. නමුත් මේ ආයතනේ රාජ්‍ය ආයතනය නේ හරියට. දැන් මේ රාජ්‍ය අමාත්‍යවරයාට පුළුවන් පැහැදිලිව කියන්න මෙන්න මේ සිද්ධිය නිසා මේක වෙලා තියෙනවා. එතකොට හැබැයි එතුමාගේ යටතේ තියෙන ආයතනයක් නෙවෙයිනේ. එතුමාගේට ගැසට් වෙලා නැහැනේ ඉලෙක්ට්‍රෝ ආයතනේ. අරන් බලන්න පාරිභෝගික කටයුතු වල රාජ්‍ය අමාත්‍යවරයාට ගැසට් වෙලා තියෙන්නේ පාරිභෝගික කටයුතු අධිකාරියයි අර සම්පකාරය විතරයි. දැන් එතුමා හැබැයි මේකට උත්තර දෙනකොට රට හිතන්නේ මේ එතුමාගේ ආයතනයක් කියලා. පැහැදිලි ලෙස මේ අර්ථය. හොඳයි. මම හිතන්නේ මේ निराකරණය කරගත යුතු ප්‍රශ්න පැහැදිලිව निराකරණය කර ගැනීම අවශ්‍යතාවය තියෙනවා. බොහෝ ස්තුතියි ඔබතුමන්ට. මොකද මෙච්චර දවසක් දැන් මේ ප්‍රශ්නේ ගැන අපි කතා කරනවා. මේ ප්‍රශ්නේ ගැන අපි රජයෙන් අහනවා. ඒ සම්බන්ධයෙන් වන ඇමතිවරුන්ගෙන් විමසීම් කරනවා. ඒ සම්බන්ධයෙන් වන ආයතනවල විමසීම් කරනවා. මේ පැහැදිලි කිරීම ජනතාවට එන්නේ නැහැ. ජනතාවත් සමහරවිට ඔබතුමන් කියනවා වගේ අර චෝදනාව මේක විසඳන්න දෙන කෙනාට එන්නේ. පාරිභෝගික කටයුතු පාරිභෝගිකයෙ වෙනින් පෙනින්න ඇමතිවරයා තමයි ගිහලා මේකට උත්තර දෙන්නේ. කවුරු හරි කෙනෙක් උත්තර දෙන්න එපානේ. ඉතින් එතුමා රාජ්‍ය ඇමතිවරයෙක් හිට පරිභෝග කටයුතු එතුමාට ගැසට් වෙලා නැහැ නේ ඉලෙක්ට්‍රෝ ආයතනේ. ඒතර එතුමාගේ පාලනයට තියෙන ආයතනයක් නෙවෙයි. හැබැයි එතුමා අර ප්‍රමිතිය පවත්වා ගැනීම සම්බන්ධයෙන් පාරිභෝගිකයන් වෙනුවෙන් කටයුතු කරන අධිකාරිය යටතේ තිබෙනා වූ බලතල තමයි එතුමා ක්‍රියාත්මක කරගෙන යන්නේ. ඔබතුමාට යම් කිසි හෝ ප්‍රකාශයක් කරන්න පුළුවන්කමක් තියෙනවද? කවුද මේ මෙච්චර ලොකු විනාශයක් දැන් වෙමින් තියෙනවා? තාම වෙනවා. එතකොට මහා විශාල පාඩුවක් ජනතාවටත් විශාල පාඩුවක් සිද්ධ වෙමින් තිබෙනවා. මම මීට කලින් වෙනත් channel එකකට විච්ච විවාදයකදී මම ඉතා පැහැදිලිව කිව්වා බලධාරීන්ගේ සහ රජයේ සද්භාවය පෙන්눔 කරන්න නම් මේක වහම පරීක්ෂණයක් කරන්න කෝප් කමිටුවේ තොරතුරුත් ලබා ගන්න විගණක අධිපති ලව්ව විගණනයක් කරවන්න. එක පැත්තකින් ඒක කරන්න අනිත් පැත්තෙන් පොලිසිය මගින් මේක පරීක්ෂණය කරගෙන යන්න. කියලා තියෙන්නේ. හොඳයි. තව බොහෝ දේවල් තියෙනවා සාකච්ඡා කරන්නට. අපි අද දවසේදී කෙලින් කතා බහකට විශේෂයෙන්ම මුල පුරා තිබෙනවා. අද දවසේ අපිත් එක්ක එකතු වෙන මේ ආරාධිතයත් එක්ක සුසිල් ප්‍රේමජයන්ත මහත්මයා පසුගිය දිනවල වැඩි වශයෙන් කතා බහට ලක් වුණු ප්‍රධාන මාතෘකාවක් එතුමා. එතුමන්ව මේ විදිහට ඉවත් කළේ ඇයි කියන කාරණය පිළිබඳව තවත් විවිධ වූ කරුණු කාරණා තියෙනවා සාකච්ඡා කරන්නට. පසුගිය දිනවල මේ පිළිබඳව වැඩි වශයෙන් ඔබ සොයා බැලුවා. නමුත් තවත් තියෙනවා අපිටත් ප්‍රශ්න කරන්නට මේ පිළිබඳව. අපි මේ පිළිබඳවත් අහමු. රටේ ආර්ථිකය පිළිබඳවත් ඒ වගේම මේ වන විට තාම අවාසනාවන්තව අපිට මුහුණ දෙන්නට සිද්ධ වෙලා තියෙන විදුලි බල ශක්ති අර්බුදය පිළිබඳව අපි සාකච්ඡා කරන්න සූදානම්. කෙටි විරාමයක් දැන් අපේ ටර්නින් පොයින්ට් තුලින්. හොඳයි ඔබ යාලිත් එක්වන්නේ දේශපාලනයේ කෙලින් කතාව. ටර්නින් පොයින්ට් සමගයි. එමනම් අපි යලිත් කතා බහ ආරම්භ කරමු. වැඩසටහන ආරම්භයේදීම අද බොහෝ දේවල් අපි කතා කළා. පළමු විරාමයේ ගන්නට පෙර බොහෝ දේවල් අපිට අවබෝධ කරගන්නට හැකියාවක් ලැබුණා කියලා විශ්වාස කරනවා. විශේෂයෙන්ම මේ කතා බහ තුලින් සමහර විට ඔබ මෙතෙක් හිතාගෙන හිටපු දේවල් සමහරට පොඩ්ඩක් කන පිට හරව ගන්නත් සිද්ධ වෙයි. මොකද සුසිල් ප්‍රේමජයන්ත ඇමතුමාගේ ප්‍රකාශයන් බොහොම ඍජුයි, බොහොම නිවැරදි. ඒ නිසා අපි විශේෂයෙන්ම මේ වැඩි කාල වේලාවක් නොගෙන එතුමන්ට අවස්ථාව ලබා දෙනවා කතා කරන්නට. අපි දැන් එන්නට සූදානම් වෙන්නේ ඇමතුමා ඔබතුමා ගැන කතා කරන්න. දැන් මීට දවස් 13කට කලින් මට මතකයි හරිනම් 13කට කලින් සති දෙකකට ආසන්නයි ඔබතුමාව රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉවත් කරලා. එදා නම් දෙල්කඳ පොලේදී කිව්වේ මේ මට ස්විප් එකක් ඇදුණා කියලා
හිතනවා මේ විච්ච සිද්ධිය කියලා රාජ්‍ය ඇමතිකමෙන් ඉවත් කරපු එක. ඇත්තටම ඔබ විශ්වාස කරනවද අදට අවංකවම කියන්න දැන් ඔබ කියන්න ඔබ විශ්වාස කරනවද ඒ විච්ච සිද්ධිය රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කරපු එක ඇත්තටම සුවිප්පයක් ඇතුණු සිද්ධියක්ද නැත්නම් ඔබට මොකද්ද? නෑ මෙහෙමයි. දැන් ඇත්ත වශයෙන්ම දැන් මෙතෙන්දි මම පක්ෂයක් විවේචනය කළේ නෑනේ. ඊළඟට පුද්ගලයා හැට විවේචනය කරන්න ගියෙත් නෑ. ජනතාවගේ කාලීන ප්‍රශ්නයක් පිළිබඳව හදිස්සිය අහපු ප්‍රශ්නකදී මාධ්‍යවේදී ඒකට දුන්න පිළිතුරක්. ඒ පිළිතුරු තුලින් මේ කොහොමද එළවලු නිෂ්පාදනය අඩු වුණේ ඇයි කියන කාරණේ, ඒ නිසා කොහොමද මිල වැඩි වුණේ කියන කාරණේ, එතෙන්දී ගොවියාට මතුවෙච්ච ප්‍රශ්නය සහ පාරිභෝගිකයාට මිල වැඩි වීම. ওই දෙක තමයි තාම සරලව හදන්නේ තප්පර ගන්නකදී පැහැදිලි කළේ. ඔව්. හැබැයි දැන් මෙතෙන්දී මම ඔබට පැහැදිලි කරන්න ඕනේ අපේ රටේ නිදහසෙන් පස්සේ ආණ්ඩු විදිහට ගන්නවා නම් මේ නියෝජ්‍ය ඇමතුරු දෙන්නෙක් ඉවත් කරපු අවස්ථා තුන බණ්ඩාරනායක අගමැතිතුමා. ඒ එතුමාගේ පාලන කාලය තුල යම් යම් අක්‍රමිකතාවයන් වලට සම්බන්ධ වෙච්ච නියෝජ්‍ය ඇමතිවරු. ඒකට වඩුගොඩ පිටිය කියලා කොමිසමක් පත් කළා. මම හිතන්නේ 58 අගභාගයේ වෙනකොට ඒ අයව ඉවත් කළා. එතකොට එතනදී ඉවත් කළේ ඉඳන් හිටන් මේ යම් අක්‍රමිකතාවයකට සම්බන්ධ වෙච්ච නිසා. දැන් මාව ඉවත් කරනකොට දැන් මාව ඉවත් කළාන් පස්සේ ඊට පහුවෙන්දා මාධ්‍ය ප්‍රකාශයක් දීපු මේ තරුණ മന്ത്രിවරු මම හිතන්නේ සිළු දෙනාම ප්‍රථම වතාවට පාර්ලිමේන්තුවට ආපු අය. සුපෙළ മന്ത്രി කණ්ඩායමක් එකතු වෙනවා. කණ්ඩායමක් කොහොමද? කීප දෙනෙක්. එතුමන්ලගේ දැනුමේ ප්‍රමාණය අනුව කවුරුන් හෝ කියපු කරුණුත් එක තමයි මේ හේතු කිව්වේ. එකක් පොලේ කරපු කතාව පමණක්ම නෙවෙයි බුද්ධි අංශ තොරතුරු කියලා මම ඒකට උත්තරයක් දුන්නා. දැන් එතකොට ඒකෙන් පැහැදිලි වෙන්නේ මේ මාව ඉවත් කරන්න එතුමන්ලගේ ප්‍රකාශය තුලම හෝ යම් හොරකමක්, දූෂණයක්, වංචාවක් එවැනි කිසිදු චෝදනාවක් නැහැ. ඉතින් ඒ අතින් මම සතුටු වෙනවා එතුමන්ලා එහෙම ප්‍රකාශයක් කරේ. එහෙම ප්‍රවෘත්ති සාකච්ඡාවක් තියපු එක ගැනත්. මොකද දැන් සාමාන්‍යයෙන් පොදුවේ ජනතාව තුළ තියෙන පින්තූරය තමයි කවුරුන් හෝ බලයටපු කාල සීමාව තුළ සමහර අයට විවිධ චෝදනා තියෙනවා. දැන් අද දවසේ ගත්තොත් එහෙමත් තව ඊළඟ සුමානිය 2 3 ඔහොම යනකොට මහාධිකරණයේ විත්ති කූඩුවට නගින අය ඉන්නවා. මහේස්ත්‍රාත් අධිකරණයේ විත්ති කූඩුවට නගින මමත් අලුත් කඩේනේ දැන් හිටියේ මේ රාජ්‍ය ඇමතිකම බාර ගන්න කලින් මම අවුරුදු 1කමාරක් විතර ආපහු නැවත වතාවක් මගේ මේ නීතිඥ වෘත්තියේ යෙදෙමින් හිටියේ. ඒ නිසා අපි ඔය කරුණු දන්නවා. ඉතින් ඒක නිසා මම සතුටු වෙනවා එතුමන්ලටවත් මේ මාව ඉවත් කළේ මේ හොරකමක්, දූෂණයක්, වංචාවක් නිසා කියන කාරණයක් කිව්වේ නෑ. ඒක ඉතින් මම ඒ ගැන ඒ තුන් දෙනාට ස්තුතිවන්ත වෙනවා. මොකද රජයේ මතේනේ කිව්වේ. ඒකට හේතුව ඊළඟට දැන් මම පෙන්නුවේ දැන් අර වඩුගොඩ පිටිය කොමිසම මේ කමිටුවේ වාර්තාව අනුව එදා බණ්ඩාරනායක ඇමතුමා ගත්තා. ඒ හැරුණාම ඔය කැබිනට් රීෂපල් එකකදී නැත්තම් ඇමතිවරු වෙනස් කිරීමකදී විෂය වෙනස් කිරීමක් හැර මේ දැන් මට මතකයි ඉන්දු ලංකා ගිවිසුම වෙච්ච වෙලාවේ ගාමිණී ජයසූරිය මැතිතුමා ඉල්ලාස් වුණා. එවැනි අවස්ථා තියෙනවා. හැබැයි උනට මේ මෙවැනි අවස්ථා මේ මෑතකදී සුදුනා ඊටම විරලයි. මම දන්න තරමේ මම 2000 ඉඳලා කැබිනට් එකේ ඉන්නවා. 2000 හිටියා. ආපහු 2001 ඉඳලා 2004 වෙනකන් අපි හිටියේ නෑ. අප 2004 ඉඳලා දිගටම ගත්තොත් එහෙම 2014 15 ජනවාරි 8 වෙනකන් ඉඳලා ආපහුව 15 අගෝස්තු මාසෙ මැතිවරණයෙන් පස්සේ තමයි ආපහුව ඇමති ධුරයකට ආවේ. ඉතින් මේ කාල සීමාව තුළ අපේ මතකයේ හැටියට මෙවැනි සිදුවීම් දකින්න තිබුණේ නැහැ. ඉතින් ඒක නිසා එක පැත්තකින් ජනතාව වෙනුවෙන් දැන් මහජන නියෝජිතයෝ කියන්නේ ඇයි? මහජන නියෝජිතයෙක් කියන්නේ ලංකාවේ මිලියන 22ක් පමණ වෙච්ච සමස්ත ජනගහණයට එක තැනක රැස් වෙලා තීන්දුවක් ගන්න බැරි නිසා. එයාගේ නියෝජිතයෝ 225ක් පත් කළ ලැබෙන විවිධ දේශපාලන පක්ෂවලින්. ඔව්. ඒක 190ක් පත් වෙනවා මේ දිස්ත්‍රික් මට්ටමින් මනාප ඡන්දය අනුව ජාතික ලැයිස්තුවේ 29ක් එනවා. දැන් එතකොට දැන් මම්පත් වෙලා තින්නේ ඡන්දය දුන්න නියෝජිතයෙක් හැට පක්ෂයට ඡන්දය දෙනවා. ඊට පස්සේ අපිට ඡන්දය නොදුන්න නම් තේරෙන්නේ නැහැ නේ. හරි. ඒ නිසා මම ඉටු කරලා තින්නේ මහජන නියෝජිතයෙක්. ඊළඟට නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය. දැන් ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රධාන ලක්ෂණය තමයි නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ. ඒතර පාර්ලිමේන්තුවේ තියෙන ඒක. ඒතර ඒක රැක ගැනීම තමයි මම කළා තියෙන්නේ. ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම මහජන නියෝජිතෙක්ට කරන්න ඕනේ කාර්යභාරය ඒක තමයි මම ඉදිරිපත්. නමුත් ඔබට එල්ලෙන චෝදනාව ඔබ ආණ්ඩුවේ ඉඳලා විපක්ෂයේ කාර්යභාරය ඉෂ්ට කරා කියන කාරණය.
ඔබ ආණ්ඩුව විවේචනය කරා නේද? එහෙම නැත්නම් ආණ්ඩුවේ ඉන්න කී දෙනෙක් දැන් මීට වඩා විවේචනය කරනවා. දැන් බලන්නකො කැබිනට් එකේ සාමූහික වගකීම තියෙනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 43 එක වගන්තියට. ඊටාම පැහැදිලිව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 43 කියනවා අමාත්‍ය මණ්ඩලය කියන එකේ එක ජනරජයේ පාලනයේ මෙහෙයවීම සහ ඒ පාලනය පිළිබඳ විධානයේ බාර අමාත්‍ය මණ්ඩලයක් වන්නේය. අමාත්‍ය මණ්ඩලයේ පාර්ලිමේන්තුවට සාමූහික වගකීමට සහ උත්තර දීමට බැඳී සිටින්නේ. ඒතර සාමූහික වගකීම කියන එක එතන තියෙනවා. හැබැයි රාජ්‍ය ඇමතුරු කියන තැන එවැනි සාමූහික වගකීමක් ගැන කියන්නේ නැහැනේ. එතකොට දැන් මේ සාමූහික වගකීම කඩ වෙන අවස්ථා තියෙන දැන් ඇමතුරු තුන්දෙනෙක් මේ කවුරුත් ප්‍රසිද්ධිය දන්න දෙයක් නෑ. ඇමතුරු තුන්දෙනෙක් යුගදනවීක සම්බන්ධයෙන් ගිවිසුම සම්බන්ධයෙන් ඉදිරිපත් වෙච්ච අමාත්‍ය මණ්ඩල සංදේශය අභියෝගයට ලක් කරමින් ඒක Taman දැක්කේ නෑ. මෙහෙම දෙයක් ඉදිරිපත් වුනේ නැහැ කියන මතයක ඉඳගෙන එතුමන්ලා මේ දැන් වෙන අය ඉදිරිපත් කරපු මූලික අයිතිවාසිකම් පෙස්සමකදී වග උත්තරකාරය වෙනකොට වෙනම ඒ තුන් දෙනා වෙනම නීතිඥ මහත්මයෙක් පෙනී ඉඳලා ඒගොල්ලන්ගේ වෙනම ස්ථාවරයක් කියනවා. දැන් එතකොට මේක කැබිනට් එකේ සාමූහික වගකීම කඩ කිරීමක් නෙවෙයිද? පැහැදිලිම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම. ඒක නීතිපතිවරයා ප්‍රථම දේශනයේදී ශ්‍රේෂ්ඨාධිකරණයේදී කිව්වා. මම මේ නඩුවක් ගැන කතා කරනව නෙමෙයි මේක ප්‍රසිද්ධි පුවත්පල තිවිච්ච නිසායි මම කියන්නේ. මොකද මේ විභාගෙන් නඩුවක් සම්බන්ධයෙන් මත ප්‍රකාශ කරන එක ගැළපෙන්නේ නැහැ. අපි නීතිඥයන්ට ඒක දන්නවා. නමුත් පුවත්පත්වල සඳහන් වෙලා තිවිච්ච නිසායි මම මේ කාරණේ කියන්නේ. ව්‍යවස්ථාවේ මේ තියෙන කාරණේ පමණයි මම පෙන්නලා දුන්නේ. එහෙමනම් එතෙන්දී ඊට දැන් කොටිම දැන් ජනාධිපතිතුමත් පර කතෘ සංසදයේ සාකච්ඡාවේදී කියලා තිබුණානේ එතුමාගේ මතය සම්බන්ධයෙන්. ඉතින් ඒක නිසා මම ඊට වඩා ඉගෙන කියන්නේ නැහැ. එතකොට දැන් ආණ්ඩු පක්ෂයේ ඉන්නවයි කියලා යම්කිසි කාරණයක් පිළිබඳව ජනතා හිතවාදීව මහජන නියෝජිතෙක් හැට්ට තිබෙන්නා වූ යුතුයකම් වගකීම් ප්‍රමාණයෙන් බැහැර වෙන්න බෑනේ. ඔව්. ඒ යුතුයකම් තමයි අපි ඉටු කරලා තියෙන්නේ. හරි. නමුත් දැන් මෙතන පැහැදිලි ලෙසම අපි ගම්මු අපි නම් වශයෙන්ම අපිට කියන්න පුළුවන් මොකද මාධ්‍ය විදිහට අපි මේ තොරතුරු වාර්තා කරන නිසා උදේගම් මම්පිල විමල් වීරවංශ වාසුදේව නනක්කාර මේ අමාත්‍යවරුන් ඇතුළු මේ කණ්ඩායමක් ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය නියෝජනය කරන්නේ. ඔවුන් කැබිනට් මණ්ඩලය නියෝජනය කරමින්ම මේ යුගතනවී ඇතුළු ගිවිසුම් වලට එරෙහිව සහ ආණ්ඩුවේ ඇතම් කටයුතු ඉතා දැඩි විවේචනය කරමින් 11 දෙනෙකුගේ යුත් කණ්ඩායමක් සකස් කරගනිමින් මේ වන විට විවිධ තැන්වල සාකච්ඡා පවත්වනවා. ආණ්ඩුවේ සිදු කරන ක්‍රියාවන් පිළිබඳව. ඒ විදිහට සාමූහික ක්‍රියාව සාමූහිකත්වය කැබිනට් මණ්ඩලයේත් උල්ලංඝනය කරමින් ඔවුන් කටයුතු කරද්දී රාජ්‍ය අමාත්‍යවරයෙක් කැබිනට් මණ්ඩලය නියෝජනය නොකරන කැබිනට් මණ්ඩලය නියෝජනය නොකරන ඔබ වගේ රාජ්‍ය අමාත්‍යවරයෙක් ඉවත් කරනවා. ඇයි එතකොට වෙන අනිත් කණ්ඩායමට ඒ විදිහට ඔබට මේ විදිහට සැලකුවේ? ඔය ඒක එන මට උත්තරයක් දෙන්න බෑනේ. මොකද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මේ වගන්ති අනුවම 43 ඒ වගන්ති ඊට පස්සේ 44 ඒ වගන්තිත් එක්ක දැන් 19 ව්‍යවස්ථාවේ නම් තිබ්බා අගමැති විමසා කියලා. ඇමතුරුන් පත් කිරීම සහ ඉවත් කිරීම. දැන් මේක එහෙම එකක් නැහැ. මේක දැන් 44 දින දවසම අවශ්‍යයි සලකන අදහස් විමසා. ඒක කරන්න අවශ්‍යම නැහැ. අමාත්‍ය සංඛ්‍යාව විෂය ඔක්කොම තීන්දුව කරන්න පුළුවන්. ඒක ව්‍යවස්ථාවෙන් විධායකයට පැවරී තිබෙන බලයක්. ඉතින් ඒක නිසා මට ඒකට උත්තරයක් දෙන්න බෑ. මොකද මේ විෂයපත්‍රය මගේ නෙවෙයි. ව්‍යවස්ථාවේ තියෙන බලයක් ක්‍රියාත්මක කිරීම සිදු වුණයි කියන එක විතරයි මට කියන්නේ. මෙහෙම කිව්වොත් අර වහිනකොට අකුණු ගහනකොට එළියට දාන අලවංගුවක් වගේ තත්ත්වයකටපත් වෙලා. දැන් හේන ගහන්න නෑ ඊට වඩා ඔගේ නීතිමය පැත්තට ගියොත් එහෙම සමාන වූවන් අතර වෙනස්ව සැලකීම කියන කාරණේ තමයි එතනින් මතුවෙන්නේ. ඔබතුමා නීතිඥවරයෙක් විදිහට මම හිතන්නේ ඔබතුමත් එක්ක ඒ තර්ක කරන්න ටිකක් අපහසුයි. නමුත් සරලව අපි ගත්තොත් එහෙම පැහැදිලිව පෙනෙන්නට තිබෙන දෙයක් ඔබතුමාට පෙර ආණ්ඩුව විවේචනය කරමින් කරන කණ්ඩායමක් සිටිනවා. සාමූහිකත්වයේ උල්ලංඝනය කර කණ්ඩායමක් සිටිනවා. නමුත් ඔබතුමාව ඊට කලින් එළියට යවලා සමහර විට වෙන්න බැරිද මේ විදිහට දෙයක්? මෙන්න සුසිල්ටත් අපි මේ දේ කරා. ඊළඟට වෙන්න පුළුවන්. පොඩි තරවටුවක් වෙන්න බැරිද? එහෙම වෙන්න පුළුවන්. නමුත් ඒ ගැන මට ස්ථිරව යමක් කියන්න බෑ. හොඳයි. දැන් ඊළඟ ප්‍රශ්නය. දැන් ඔබතුමා පසුගිය ආණ්ඩුවල පසුගිය කාලේදී අපි තනෝ 2000 වසරේ ඉඳලා ඔබතුමා නියෝජනය කරන්නේ ඊටම ප්‍රබල අමාත්‍යවරු. ඊටම වගකී යුතු ප්‍රබල අමාත්‍යවරු රැසක් ඔබතුමා හොබවනවා. හැබැයි වත්මන් රජය තුළ ඔබතුමාට ලැබෙන්නේ රාජ්‍ය අමාත්‍යවරයක්. එතකොට ඔබතුමාට ලැබෙන්නේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල සහ දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයක්. ඔබතුමන් ඇත්තටම මේ රාජ්‍ය අමාත්‍යවරේ කැමැත්තෙන්ද ආසාවෙන්ද වැඩ කළේ? නෑ ඇත්ත වශයෙන්ම ඔය ඇමති මණ්ඩලයේ දුරුන් දුන්නාන් පස්සේ මම සුපුරුදු විදිහට මේ අලුත් කඩේ මගේ කාර්යාලය සහ ඒ අධිකරණ කටයුතු වල වෘත්තීය යෙදුණා.
හැබැයි මේ රාජ්‍ය අමාත්‍යාංශය බාර දීමට නියමිතව හිටපු ජනාධිපති නීතිඥ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මැතිතුමා ඒක බාර නොගත්ත නිසා ඒක පුරවලා තිබුණේ නැහැ. ඒ පාර එක්තරා දිනකදී මට පණිවිඩයක් ලැබුණා. ඒ අනුව මම හැබැයි අත් වශයෙන්ම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විෂය තිබෙච්ච නිසා තමයි මම රාජ්‍ය අමාත්‍යාංශය බාරගත්තේ. මොකද හේතුව මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය විය යුතුයි කියන මතේ මං ඉන්නවා. හැබැයි ඒ නිසා ඒක ක්‍රියාත්මක කරන්න අවශ්‍ය පරිසරය සකස් කිරීම එකතරා විදිහක දායකත්වය ලබා දීමක්. මේ රටේ මානව සම්පත සකස් කිරීමේදී 21 වෙනි සියවසේ 3 වෙනි දශකයෙන් එහාට ඔබට කොහොමද අපි මේ අධ්‍යාපනය ඉදිරියට ගෙනියන්නේ කියන කාරණේ පිළිබඳව ඊටාම මම හිතන්නේ ඒක මම කැමැත්තෙන් හිටපු නිසා ඒක මම බාරගත්තා. හැබැයි වෙන විෂයක් දුන්නම් බාර නොගන්න තිබුණා. මොකද ඒවා හුරු නැති දේවල්නේ. ඉතින් ඒක නිසා මේ විෂය බාරගත්තෙත් ඒ නිසාමයි. නිසා හැබැයි අවාසනාවකට වගේ COVID-19 තත්ත්වයක් එක්ක මාස ගණනාවක් පාසල් වහලා තිබ්බා. විදුහල්පති ගුරු වෘත්තිය සටන් තිබුණා. ඒ අතරතුර තමයි මේ කටයුතු අපි ඒ අභියෝග මැද්දේ තමයි සෑහෙන දුරට ඒවා කරගෙන ගිහිලා තිබුණේ. හැබැයි අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් කියන එක දැන් මේ පිළිබඳව මේ විෂය මට දැන් සාමාන්‍යයෙන් ඕනෙම විෂයක් මට බාර දුන්නොත් මම ඊටාම කෙටි කාලයක් තුල මේ විෂය පිළිබඳව මම අධ්‍යයනයක් කරනවා කොහොමද? දැන් මම අධ්‍යාපන ඇමති ධුරයට මුලින්මපත් වුණේ 2000. ඒක මාස 11ක් විතර දරුවේ. ඒ වෙලාවේ තමයි මම ඉංග්‍රීසි මාධ්‍යය තෙක් තිබුණේ මේ අපේ අධ්‍යාපන ක්ෂේත්‍රය තුල 62 පස්සේ ආපහුව ඉංග්‍රීසි මාධ්‍ය උසස් පෙළින් ආරම්භ කළා. ඒක තමයි 6 වෙනි ශ්‍රේණිය දක්වා දැවිලා තින්නේ. ඉම්පල්ලෙහාට එන්න බෑ මේ අනුක ව්‍යවස්ථාවේ තියෙන එක වගන්තියක් නිසා. කොහොම වුණත් දැන් ඒ ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනයේ උසස් පෙළින් ආරම්භ කිරීමේ ප්‍රතිඵල අපිට පේනවනේ. අද 6න් ඉහළ දරුවෝ කොයිතරම් ප්‍රමාණයක් ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබනවද? ඒතකොට එයාට ජාත්‍යන්තර භාෂාවක තිබෙන්නා වූ ඒ මාධ්‍ය ඉගෙනීමේ මාධ්‍ය භාෂාවකට පත් කරපු එකේ ප්‍රතිඵල කී ලක්ෂයක් අද ඒක ප්‍රයෝජනට අරන් තියෙනවා. ඒ ගැන අපි සතුටු වෙනවා. දැන් ඊට පස්සේ මම අපහුව 2005 දී අධ්‍යාපන උසස් අධ්‍යාපන දෙකම බාර අරන් මාසයක අවුරුදු දෙකමාරකින් පස්සේ නැවත අධ්‍යාපන විෂය විතරක් බාරගත්තා. ඒතකොට ඒක සම්පූර්ණ යුද්ධය පැවතිච්ච කාල සීමාව තුළ. හැබැයි අපි විභාගට නියමිත තිබ්බා. යාපනයේ දූපත්වල පාව විභාග ටික තිබ්බා. නාවික හමුදාවෙන් ඒ වගේනම ඒ ඔක්කොම කළා අපි ඒ ටික කරගෙන ගියා. ඉතින් ඒක නිසා මම දන්නවා මේක තියෙන වැදගත්කම. ඉතින් අධ්‍යාපන මම මෙතෙන්දී දැන් ඉන්දියාවේ අලුත්ම අධ්‍යාපන ප්‍රතිපත්තිය තමයි National Education Policy of India 2020. ඒ කියන්නේ COVID-19 ආවෙන් පස්සෙනුත් එක සකස් වෙලා තිනවා 2020 ඉඳලා කොහොමද ප්‍රතිපත්තිය කියන එක ඡේද පරිච්ඡේද 44ක් ඇති. ඊළඟට ලෝකේ තාම ඉහළ මට්ටමේ තියෙන අධ්‍යාපනයක් තියෙන රටකට ෆින්ලන්තය මිලියන 6ක විතර ජනගහනයක් ඉන්නේ 970 ඉඳලා ආරම්භ වෙලා හිටන් කොහොමද ෆින්ලන්තේ අධ්‍යාපනය මේ මට්ටමට ආවේ කියන කාරණේ. ඊළඟට අපේ කලාපයේ තියෙන කුඩා රටක් වෙච්ච සිංගප්පූරු වැනි රටක අධ්‍යාපනය සෑහෙන මේ ආසියානු කලාපයේම ඉහළම මට්ටමක තියෙනවා. ඉතින් මේ වගේ රටවල් 3ක විතර දර්ශීය වශයෙන් අරගෙන මම අධ්‍යයනයක් කළා. කම්පියුටර් එකකින් මේ ඉන්ටර්නෙට් එකකින් ඩවුන්ලෝඩ් කරලා අරගෙන මේ ඒබෑ තොරතුරු ප්‍රතිපත්තීන් දින ගණනාවක් මේව බල අපේ තියෙන ප්‍රතිපත්ති ප්‍රකාශනත් එක්ක ගලපලා බැලුවා. ඉතින් එතෙන්දී අත් වශයෙන්ම ඊටාම මේකෙන් දැන් උදාහරණයක් වශයෙන් දැන් ඉන්දියාවේ මේක හැදෙනකොට ඉන්ට්‍රොඩක්ෂන් එකේ කියනවා ක්‍රිටිකල් තින්කින් ඊළඟට ප්‍රොබ්ලම් සෝල්විං ඔන්න වගේ ඉංග්‍රීසියෙන් මම ඊට කිව්වෙම තිබිච්ච නිසා ප්‍රශ්න නිරාකරණය මේ වගේ ගණනාවක් ඊළඟට STEM education එකේ එක ස්ටීම් වෙලා තිනවා මම ඔන්න ඇහුවොත් කියන්නම්. ඒක ජනාධිපතිතුමාගේ අද කතාවෙත් එක තැනක සඳහන් වෙලා තිනවා. ඒක උසස් අධ්‍යාපනය ගැන කිව්වේ. නමුත් සාමාන්‍ය අධ්‍යාපනයෙන් මේක ආරම්භ කරන්න ඕනේ. ඒකේ මූලික කටයුතු පවා මම ආරම්භ කළා. 2017 දී මම විද්‍යා තාක්ෂණ ඇමතිවරයෙක් තමයි පළවෙනි කැබිනට් පත්‍රිකාව දැම්මේ. ඉන්පස්සේ ඒක ක්‍රියාත්මක වුණේ නැහැ. ඒ නිසා මේ වගේ අපි මේ රටේ මේ මානව සම්පත විශේෂයෙන් දරුවෝ දැන් අපි ඉන්නේ 21 වෙනි සියවසේ 3 වෙනි දශකයේනේ. ඉතින් 20 වෙනි සියවසේ ගැන අපි කල්පනා කළ වැඩක් නැහැ. ඊටාම වේගෙන් ඉස්සරහට යන ලෝකයක අපි කොහොමද එතනට මේ ගෙනියන්නේ මානව සම්පත කියන කාරණේයි අභියෝගය. හොඳයි දැන් ඔබතුමා මෙතරම් වැඩ කොටසක් කරන්න උත්සාහ කරලා තියෙනවා සහ යම් සැලසුම් සකස් කරලා තියෙනවා. යම් වැඩ කොටසක් කළා මේ කොවිඩ් වසංගතයත් එක්ක යම් දේවල් ඉෂ්ට කරගන්න බැරුණා. ඒක පැහැදිලිවම සඳහන් කළ යුතු කාරණයක්. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ඔබ කරපු දේ ආණ්ඩුව දැනගෙන හිටියේ නැද්ද? ප්‍රධානීන් දැනගෙන හිටියේ නැද්ද? ඔබ යන පාත් එක මොකද්ද? ඔබ යන පාර මොකද්ද? ඔබේ ගෝල් එක මොකද්ද කියන එක පිළිබඳව ඔවුන්ට අවබෝධයක් ලැබුණේ නැද්ද? නැත්නම් ඔබ කිව්වේ නැද්ද ඒ අයට? නෑ මෙහිමයි සාමාන්‍යයෙන් මම වැඩ කරනවා මිසක් ඒවා කී ඉන්න ගියේ නෑ. දැන් අපි ඔයිට කලින් අමාත්‍යාංශ දරද්දී ඒ වකවානුන් තුල අපි කරපු
දැනෙන වැඩ කොටස් තියෙනවා. හැබැයි ඒවා අපි කියන්නේ ගියේ නෑ. හැබැයි පසුව අපහු බලනකොට ඒවා ඒ කටයුතු සිද්ධ වෙලා තියෙනවා. දැන් අපි මම එක කාරණා ඔය අධ්‍යාපන ප්‍රතිසංස්කරණය විතරයි කිව්වේ. ළඟට ඔය දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධනයේ විශාල වැඩ කොටසක් කළා. ඒවා කළා තිනවා. අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් කරන්න ආරම්භ කරන්න කලින් අත් වශයෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශයේ මට්ටමින් ධාරිතා වර්ධනයක් කරන්න ඕනේ, කැපැසිටි බිල්ඩින් එකක් කරන්න ඕනේ. දැනුවත් කිරීම කරන්න ඕනේ. සමාජයේ සෑම කොටසක්ම දැනුවත් කරන්න අපි කටයුතු කළා. තොරතුරු අරගෙන දැන් ප්‍රතිපත්ති ප්‍රකාශන ප්‍රතිපත්තිය අවසාන වශයෙන් සකස් කිරීමේ කාර්යභාරය ඒ ආයතනය මගින් කරගෙන යනවා. ඒ නිසා ඒ විතරක් නෙවෙයි ගුරු පුහුණු කරන්න ඕනේ. මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මේ යෝජනා කරලා තියෙන ප්‍රතිපත්ති රාමුව මේ නිදහස් අධ්‍යාපනයෙන් පස්සේ වෙන ලොකුම අධ්‍යාපන ප්‍රතිසංස්කරණය. එතකොට මේක පිළිබඳව සමාජයේ සෑම කොටසක්ම දැනුවත් කරලා එයාගේ අදහස් යෝජනා අරගෙන ඒ අනුව මේක ගලප ගන්න ඕනේ. මොකද එහෙම නැත්නම් අපි ඕනම වෙනසක් කරන්න ගියාම එන එකක් තමයි ප්‍රතිරෝධය. ඕනම වෙනසක් කරන්න ගියොත් ප්‍රතිරෝධයක් එනවමයි. එතකොට ඒකට අපි සූදානම් වෙන්න ඕනේ. ඒක දැන් උදාහරණයක් ගන්න දැන් බලන්න හරිත මේ කෘෂිකාර්මාන්තය. හරිත කෘෂිකාර්මයට ගිහිල්ලා ප්‍රතිපත්තිය හොඳයි. හැබැයි ක්‍රියාත්මක කරන යාමේදී දැනුවත් කිරීම හරියට සිදු නොවීම. එතකොට යම් සර්වේ එකක් කරලා යම් නිශ්චිත ප්‍රදේශයක් අරගෙන එහි කාබනික පොහොර යොදලා ඒකේ ප්‍රතිඵල අරගෙන මොනවාද කුමිනාශක නැතුව කොහොමද කරන්නේ මේ කියන කරුණු පිළිබඳව විද්‍යාත්මක පරීක්ෂණ සහ ඒවත් එක්ක ගියා නම් මම හිතන්නේ අද මේ තත්ත්වයටපත් වෙන්නේ නැහැ. දැන් ඔබ ඊට වඩා බරපතල ප්‍රශ්නයක් වෙනවා අධ්‍යාපනයේදී අත්හදා බැලීම් කරන්න බෑ අපිට. දරුවොත් එක්ක අත්හදා බැලීම් කරන්න දැන් බලන්න දැන් පහුගිය අවුරුද්දේ තිබිච්ච පහේ ශිෂ්‍යත්ව විභාගය තමයි 22 වෙනිදා තියන්නේ. පහුගිය අවුරුද්දේ තිබිච්ච අගෝස්තු වල උසස් පෙළ විභාගය තමයි පෙබරවාරි 5 පටන් අරගෙන මාර්තු අවසන් කරන්නේ. පහුගිය අවුරුද්දේ දෙසැම්බර් වල තියන තිබිච්ච O level exam එක තමයි අපි අප්‍රේල් මාසේ තියන්න සැලසුම් කරලා තියෙන්නේ. එතකොට ඒ ටික අවසන් කළ අලුත් වර්ෂය ආරම්භ කරනකොට අප්‍රේල් 18 වාරයෙන් පටන් ගන්න. එතකොට අපිට වාර දෙකයි ඉතුරුලා තියෙන්නේ 2022 අවුරුද්දේ. එතකොට මතක තියාගන්න මේ ළමා මනසත් එක්ක ගැළපෙන ආකාරයට තමයි මේ විෂයන් ඒගොල්ලන්ගේ ඒකක වර්ධනය වෙමින් ඉස්සරහට යන්නේ. හොඳයි. ඔබතුමා කරන පැහැදිලි කිරීම හොඳින්ම පැහැදිලිව තේරෙනවා. ඇත්තින්ම රටේ ජනතාවට මේ පැහැදිලි කිරීම මම හිතන බොහොම වටිනවා. නමුත් මේ ලැබිලා තියෙන කාලෙත් එක්ක මට ඊටම තරගයක් කරන්න සිද්ධ වෙලා තියෙනවා. මෙත්තම අසමා වෙන්න ඕනේ. ඊට ඉක්මනින් මම එන්නම්. දැන් ඔබතුමන් අපිට පේනවා පහුගිය මාසෙක දෙකක මාසයක් එකමාරක ආසන්න කාලයක ඉඳලා ඊටම ප්‍රබල වූ වාක් ප්‍රහාර තමයි එල්ල කරන්නේ. ඊටම ප්‍රබල වූ ප්‍රකාශනයන් ඔබ සිදු කරනවා විශේෂයෙන් පාර්ලිමේන්තුවේ සහ ඉන් පිටතදී. දැන් මේ විදිහට එක්වරම මේ වගේ ප්‍රකාශයන්ට ඔබ ප්‍රවිෂ්ඨ වෙන්නේ යම් කිසි ආකාරයකට තිබුණු ප්‍රෙෂර් එකක් පිට කරන්නද? එහෙම නැතිනම් ඇත්තටම මේ රටේ ජනතාව මුහුණ දෙන ප්‍රශ්න නිසා ඔවුන් මේ ප්‍රශ්න වලින් ඇලී ගැලී ඉඳලා ඒ බව බලාගෙන ඉන්න බැරුවද? මොකද්ද මේ? ඒක කරුණු කීපයක් තියෙනවා. එකක් තමයි මම මුලින් කිව්ව විදිහට අපි මේ ආණ්ඩුව බලයට ගෙනනකොට ජනාධිපතිතුමා බලයට එනකොට අපි ක්‍රියාකාරී වැඩ කොටසක් කළානේ. අපි පැත්තකට වෙලා හිටියේ නෑ. දෙන සියලුම කටයුතු උපරිම ප්‍රමාණයෙන් අපි කළා. දැන් එතකොට එතන ජනතාවගේ පැත්තෙන් අපිත් වගකීමක් තියෙනවා. අපි සාමූහික වශයෙන් වගකීමටපත් වෙනවා. ඒ බලාපොරොත්තු වෙච්ච වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්නේ නැත්තම් අඩුපාඩුකම් සිදු වෙනවා. ඒතර ඒවා පෙන්වා දීමට අපිට තියෙන පොඩි දුරස්ථභාවයක්. මොකද ওই තත්ත්වයක් තිබුණේ නැහැ මේ 2000 ඉඳලම ওই තත්ත්වයක් තිබුණේ නැහැ. මොකද 2000 මාස 11 හිටියේ ඊට පස්සේ මම සංධානයේ ලේකම් 2004 ඉඳලා. ඔබ කියන්නේ නායකාරකාරීන් සමග සමීපව සාකච්ඡා කරන්න අපහසුයි. එහෙමද? කණ්ඩායම සමග සාකච්ඡා කරන්න අපහසුයි. නෑ හැමදෙස්සම මේ එකක් COVID-19 නිසාත් මේ දුරස්ථභාවය වැඩි වුණා. ඒ නිසා ඒ වගේම මේ රාජ්‍ය පාලනයේදී තම වැදගත් වෙනවා ඕනෙම ආණ්ඩුවක් පක්ෂයක් ආයතනයක් ඒ ඕනෙම පාලන කටයුත්තකදී නිරන්තර සාකච්ඡාවන් තියෙනවා. මොකද මේ වෙන කවරදාටත් වඩා වැඩිම අභියෝග ප්‍රමාණයක් තියෙන කාල පරිච්ඡේදයක් මේක. COVID-19ත් ඊට එකතු වෙච්ච ආර්ථික ප්‍රශ්න වෙනත් ප්‍රශ්න සමාජීය ප්‍රශ්න ඔක්කොම පෙළ ගැහිලා තියෙනවා. ඉතින් එවැනි වෙලාවකදී නිරන්තර සාකච්ඡා වැදගත් වෙනවා. එහෙම නැත්නම් කණ්ඩායම් හැටියට. එතකොට එවැනි අවස්ථා විරල වෙනකොට ඒ පීඩනය අපිට එන්නේ. එතකොට දැන් පාර්ලිමේන්තුවේ කරපු කතාවේදී ඒක ඒ වෙලාවේ ක්ෂණිකව මතුවෙච්ච දෙයක්. මොකද දැන් මට වෙන් වෙච්ච කාල සීමාව නෑ. ඒක කැපිලා. ඊළඟට විෂය නොදන්න අය ඔබට ඇයි ඇත්තටම පාර්ලිමේන්තුවේ කතා කරන්න දෙන්නේ නැත්තේ? දුන්නේ නැත්තේ ඇයි වැඩිපුර අවස්ථාව? මම දන්නේ නැහැ ඒ කියන කාරණය. මොකද දැන් හේතුව දැන් අපි දැන් විෂයක් කතා කරනවා ඒ විෂයට අදාළවනේ කතා කරන්නේ. දැන් මේක දැන් සමහරව හිතනවා මේ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ දෙපක්ෂෙම අපි දකින්න තිබුණ වෙන පාර්ලිමේන්තු වලට වඩා මම 2000 ඉඳලම ඉන්න ඕනේ මේකේ. දැන් එතකොට අපි බැලුවාම
දැන් ආණ්ඩු පක්ෂයේ සමහර മന്ത്രിවරු විපක්ෂයේ ඉන්න മന്ത്രിවරුන් තියෙන මේ පාලන කාලය ගැන විවේචන කරනවා. ඒතර විපක්ෂයේ ඉන්න മന്ത്രിවරු මේ පාලන කාලය ගැන. හැබැයි මේ දෙකෙන්ම මේ රටේ අද ජනතාව මුහුණ දෙන මූලික ප්‍රශ්න වලට විසඳුමක් නැහැ. හිස් වචනමාලාවක් විතරයි. එතකොට දැන් හිස් වචනමාලාවක් තියෙන තැනකට අපි යම් අදහසක් සහේතුකව ප්‍රතිඵලයක් ලබා දෙන ආකාරයේ ඉදිරිපත් කරන්න තියෙන අවස්ථාවත් අහිමි වෙනවා නම් එතෙන්දී පීඩනයක් එනවමනේ. එතකොට ඒ නිසා අවස්ථා එකක් හෝ දෙකකදී අපේ අදහස පැහැදිලිව මම අධ්‍යාපන අමාත්‍යාංශයේ වැසීශයේදී අත් වශයෙන්ම මට අවසාන කතාව කරන්න කියලා තමයි ඇමතුමා කිව්වේ. විශේෂ කැබිනට් ඇමතිවරයා. මං ගිල්ල බලනකොට අවසාන කතාව නෑ. හැබැයි ඊට කලින් මට විනාඩි 15ක් තිබුණා. ඒ විනාඩි 15 දී මගේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය පිළිබඳව මම කතා කළා. මම ඒකේ මගේ අදහස සහ ඔය මං කිව්ව කරුණු ටික ඉදිරිපත් කළා. ඊළඟ කාරණේ තමයි ඊට කලින් අවස්ථාවකදී තිච්ච කාලයේ ස්ලිට් ආයතනය සම්බන්ධයෙන්. ඉතින් අපි කෝප් එකේ ඉඳගෙන අපි තමයි මේ වාර්තාව අනුමත කළේ. පැහැදිලිවම ඔබතුමාන්ට ඇත්තටම ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඔබතුමා ඒ සිදු කරපු කරුණු අනාවරණය මාධ්‍ය සියලු මාධ්‍ය අනාවරණය කරගැනීමෙන් සහ ඒ ප්‍රවෘත්ති වලට යොදාගත්තේ ඔබ සඳහන් කරන කරුණු කාරණාත් එක්ක. ඒ ලැබිලා තිබුණු කෙටි කාලේ ඊටම වැදගත් වුණා ස්ලිට් එක සම්බන්ධයෙන් සාකච්ඡා කළ රටේ මතයක් ඒ සම්බන්ධයෙන් ගොඩනගන්න. ගොඩනගන්න එක තමයි කියන්නේ. එතකොට දැන් ඔය මං ඔය ලිටරේ ගැන උනත් කරුණු සමහරු දැන් තමයි දන්නේ. හැබැයි මං අපි ඒ කාලේ දැනගෙන ඉන්න ලෝක ඉදිරිපත් කළා. ඉතින් ඒවා ඉදිරිපත් කිරීම රජයට අවශ්‍යයක් නෙවෙයි. ඒවා ඉදිරිපත් කිරීම තුළින් රජයට වාසියක් නෙවෙයි. ඒතර අඩුම ගන්න බලන් ඉන්න සමාජයේ සාමාන්‍ය ජනතාව කියනවා මේ විදිහට මේක කතා කරලා තියෙනවා ඇයිද මේවට පියවර ගන්න ඕනේ කියන කාරණා. ඉතින් ඒක විවේචනයක් විදිහට හිතනවා නම් ඒක විපක්ෂීය කාර්යභාරයක් හිතනවා නම් ඒක වැරදි. මහජන නියෝජිතයට ආණ්ඩු පක්ෂද විපක්ෂද කියන කාරණේ නෑ. අපි නියෝජනය කරන ජනතාව. ඒතකොට ජනතාවට බලපාන පීඩනයට පත්වන කාරණයක් සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීම මම හිතන්නේ විවේචනයක් කියලා හිතන් ඒ ආකාරයෙන්. හොඳයි. තව සාකච්ඡා කරන්න බොහෝ කරුණු ඉතුරු වෙලා තියෙනවා. මොකද අපි හැම කෙනෙක්ම බලාගෙන ඉන්න දෙයක්. අපි කැමති නැහැ කවුරුත් කරුවලේ ඉන්න. හැබැයි කරුවලේ ඉන්න තියෙන තත්වයක් තමයි දැන් අපිට උදා වෙමින් තිබෙන්නේ. යන්තම් අද දවස කොහොම හරි පරිමහ ගන්න ඉන්ධන ටිකක් හම්බුණා. ඇමතුමා කියන්නේ ඉන්ධන ටිකක් හරි අපි ගන්න මේ කතා කරනවා. මේ කරන්ට් එක කපන එක නැති කරගන්න. අපි බලමු ඛනිජ තෙල් අමාත්‍යවරයෙක් හිටපු අපි එතුමගෙන් අහලා මේ අර්බුදයට කොහෙන්ද අපි විසඳුම හොයාගන්නේ කියලා. තව බොහෝ කරුණු කාරණා අපි සාකච්ඡා කරන්නට සූදානම්. කෙටි විරාමයක් ටර්නින් පොයින්ට් වලින්. අපේ යලිත් සාකච්ඡාවට මුල පුරන්නට සූදානම් ටර්නින් පොයින්ට් සමගින් අද සාකච්ඡාවට එක් වී සිටින්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත් මහතා. ඔබතුමන් දේශපාලන අතින් ගත්තාම බොහොම පරිණත භාවයක් දරන කෙනෙක්. ඔබතුමාට අර දේශපාලඥයින්ට එල්ලෙවන චෝදනා තිබෙනවනේ. ඒ ලිස්ට් එක කොයිම මොහොතකවත් කාලකවත් නැහැ කියලා මම විශ්වාස කරනවා. ඒ ලිස්ට් එකේ ඒ වගේ වචන නැහැ කියලා. පර්මිට් එහෙම නැත්නම් ගත්තොත් බදු වංචා කිරීම, එහෙම නැත්නම් මැර ක්‍රියාකාරකම් සිදු කරලා, එහෙම නැත්නම් වංචා සහගත මුදල් හම්බ කරලා. මෙන්න මේ කියන කිසි දෙයක් ඔබේ දේශපාලනික ලිස්ට් එක තුල නැහැ. එහෙම කියන්න බෑ. ඔබ පැහැදිලිවම මහත්මා දේශපාලනයේ නිරත වුණු අයෙක්. හැබැයි වෙලාවකට හිතෙනවා මේ කෙටි කාලීනව ඔබ ගත්ත ඇතැම් තීන්දුව తీරන ඔබ සිදු කළ ප්‍රකාශය කාගේ හරි ලණුවක් කාලා කරපු දෙයක්ද කියලා. ඇත්තට එහෙම දෙයක් වුණා නෑ. මට කවුරුහරි කාටවත් ලණු දෙන්න පුළුවන් කමක් නෑ. මොකද මේ අපේ එකක් වෘත්තික භාවයක් තියෙන. මං නීතිඥයෙක්ට දුරුන් දුන්නේ 1985. දැන් අවුරුදු කීයද? එතකොට මම ඊට කලින් ලංකා බැංකුවේ අවුරුදු 8ක් වැඩ කළා. එතකොට ඔය ෆොරින් ට්‍රේඩ්ස් ලව් බැංකින් ප්‍රැක්ටිස් ඔෆ් බැංකින් ඔක්කොම අපි කළා තිබුණේ ගණනාගාධිකරණය ඒ කාල සීමාව තුළ. නීති උපාධිය, නීතිඥ විභාගය, ඊළඟට රාජ්‍ය පරිපාලන පිළිබඳ පශ්චාත් උපාධිය ශ්‍රී ජාදවනපුර විශ්වවිද්‍යාලය 2004. ඊට පස්සේ රාජ්‍ය පරිපාලනය පිළිබඳව ආචාර්ය උපාධිය අවසාන වශයෙන් ගත්ත එක. ඉතින් ඒ නිසා දැන් මේ දවස්වල විශේෂම බලපාන ප්‍රධාන ප්‍රශ්නයක් ඔබ අහන්නත් ඉන්නේ ඒක මේ විදුලි බල හා බලශක්ති ශිල්පය. පැහැදිලිව මගේ ඊළඟ ප්‍රශ්නය. ඔව්. එතකොට මම මේ විෂයන් දෙකම 2004 2005 අවුරුදු දෙකේදී කළා. දැන් මගේ ආචාර්ය උපාධියට ලියපු මේ තීසිස් එකේ නිබන්ධනයේ මාතෘකාව තමයි Policy Governance and Performance of State-owned Business Enterprises. Special reference to Payan Energy. මම ඒක ගත්තේ මොකද ඒක ගොඩක් මේ කරුණු හොයාගන්න පුළුවන්. මොකද මම කෝප් එකේ දීර්ඝ කාලයක් හිටපු නිසා කෝප් එකේ වාර්තා තියෙනවා, විගණකාධිපති වාර්තා තියෙනවා. මේ ආයතන දෙකකින්මත් ගන්න පුළුවන්. 200කින් අපි සමීක්ෂණයක් කළා. ඒකටත් ඒ දෙක සම්බන්ධ කළා. ඒ නිසා මම වඩාත් මේ
අනිත් එක පාර්ලිමේන්තුවේ ඉන්න කෙනෙක් හැටියට අද මම අද මේ ප්‍රශ්නේ මතුවේ කියලා හිතලා ගලා නෙවෙයි. හැබැයි මම දැක්ක මෙවැනි ප්‍රශ්නකට අපි යොමු වෙමින් පවතිනවා කියලා. ඒ නිසා තමයි ඒක කළේ. ඒකේ මගේ පබ්ලිකේෂන් එකක් තියෙනවා. ඒ පබ්ලිකේෂන් පිටු 110ක් ඒක ඊටාම පැහැදිලිව මේ තෙල් සංස්ථාවේ ආරම්භය පිළිබඳව ඒකේ කොහොමද පාඩු ලැබුපු එක පිළිබඳව ඊළඟට ඔය රිෆයිනරි එකේ කටයුතු පිළිබඳව මේ හැම එකම කියලා තියෙනවා. ඊළඟට විදුලි බල මණ්ඩලය පිළිබඳව කියන්නේ දැන් මේ වෙනකොට දැන් පෙරේදා කිව්වා අමතිවරුන් බිලියන 91ක් විදුලි බල මණ්ඩලයේ තෙල් සංස්ථාවට ගෙවන්න ඕනේ. ඔව් බිලියන 91ක්. හරි. අනිත් පැත්තෙන් දැන් ඔබ ගාව සංඛ්‍යාලේඛන තියෙනවා මම හිතන්නේ. ඔව් මම ඒ සංඛ්‍යාලේඛන තරමක් කියන ඔබතුමාගේ සංඛ්‍යාලේඛනත් එක්ක අපි මම විවාදෙද කියපු කර ඔබතුමාගේ විවාදයේ මීට මාර්ච් බලශක්තිය මේ කමිටු අවස්ථාවේ කමිටු අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ ඔබ සඳහන් කළා රටේ විශාල ගැටලුවකට ඉදිරියේදී මුහුණ දෙනවා විදුලි බල මණ්ඩලය ව්‍යාපෘති ණය ඇතුළුව 2021 ජූලි බැංකුව වෙත ගෙවන්න තියෙන ණය ප්‍රමාණය රුපියල් බිලියන 365.5ක් khanija තෙල් සංස්ථාව මිලියන 61,686ක මෙහෙයුම් අලාභයක් ලබනවා. රාජ්‍ය බැංකුව වලට ගෙවන්න ඕන ණය ප්‍රමාණය රුපියල් බිලියන 7,07,505ක්. ඇත්තටම තියෙන ප්‍රශ්න දැන් ජනතාව ණයට අරගෙන පිනට අරගෙන නෙමෙයි ජනතාවත් සල්ලි බිලියන 7,700 මිලියන බිලියන නෙමෙයි බිලියන 700 මිලියන 7 බිලියන 700 මිලියන 7 ලක්ෂ. හරි. එතකොට මෙච්චර විශාල පාඩුවක් දරන්නට තරම් අපේ khanija තෙල් අපේ විදුලි බලය මෙච්චර පල්ලයට වැටෙන්නේ කොහොමද ජනතාව සල්ලි දීලානේ මේ අයකින් ගන්නෙ. ඔන්න දැන් මෙහෙමයි. ඕක දීර්ඝ කාලයක් තිස්සේ වෙච්ච ක්‍රියාදාමයක්. මොකද හේතුව දැන් අර මිල සූත්‍ර හිම භාවිතා කරපු කාලවන් තිබුණා. අනිත් කල්ලු භාවිතා කළේ නැහැ. තෙල් මිල ලෝක වෙළඳපොලේ උච්චාවචනේ වෙන මට්ටමට ඒක වෙනස් වුණේ නැහැ. ඉහළ ගියත් තෙල් මිල අපි ඒ ගානට වැඩි කළේ නැහැ. හැබැයි තියාගෙන ඉන්න බැරි වෙන තැන වැඩි කරනවා. එතකොට එකපාර රුපියල් 20 25 වැඩි වෙච්ච අවස්ථා තියෙනවා. ඉතින් කොහොමද මේ මෙතෙන්දී ඒක නිසාම තමයි මම අර කිව්වේ policy governance and performance කියලා. දැන් policy කියන්නේ ප්‍රතිපත්ති තියෙනවා. එතකොට මිල සූත්‍රයක් භාවිතා කරනවද නැද්ද කියන එක ප්‍රතිපත්ති තියෙනවා. ඊළඟට governance කියන්නේ ඒකේ කළමනාකරණය. ඒක කළමනාකරණ දුර්වලතා තියෙනවා. සමහර අවස්ථාවල තෙල් සංස්ථාවේ සභාපතිවරු හිටියා මේ ඒකට නොගැලපෙන පිරිස්. නොගැලපෙන අය. විෂය දන්නෙත් නැහැ, කළමනාකරණ පුරුද්දකුත් නැහැ. ඒ තියෙන තත්ත්වය නිසා. ඒතකොට governance issue එකක් ආවා. ඊළඟට ඒකේ performance එක කවුරුත් බැලුවේ නැහැ. කාර්ය සාධනේ. මේවට තමයි දැන් මහ බැංකුව, භාණ්ඩාගාරය, මේවා ඔක්කොම මේවා මොනිටර් කරන්න එපා. මොකද දැන් අද අපේ රටේ මේ සම්පූර්ණ විදේශ විනිමය ප්‍රශ්නයට මේ ආයතන බලපානවානේ. දැන් තෙල් සංස්ථාව ලංකා බැංකුව සහ මහජන බැංකුවට අද වෙනකොට තියෙන මුළු ණය ප්‍රමාණයෙන් ඩොලර් වලින් ඩොලර් බිලියන 4ක්. මීට මාස කිහිපයකට පෙර 3.3යි. දැන් බිලියන 4ක් වෙලා. දැන් මේ ලංකා බැංකුවටයි මහජන බැංකුවටයි වෙනත් ණයවර ලිපි විවෘත කරන්න. කිරිපිටි වලට, ඖෂධ වලට, වෙනත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වලට මේවා වෙන් කරන්න බැරිකම වෙලා තින්නේ මෙතන තිබෙන්නා වූ මේ විදේශ විනිමය හිඟකම. ඊළඟට දැන් තෙල් මිලදී ගන්න ඕනේ විදේශ විනිමයෙන්නේ. රුපියල් නෝට්ටු තිබුණාට වැඩක් නැහැ නේ. එතකොට විදුලි බල මණ්ඩලයට ඩොලර් නිෂ්පාදනය කරන්න බෑ. ඒගොල්ලන්ට පුළුවන් රුපියල් විතරයි. හැබැයි ඒකත් දැන් 2013 මේ පිට වැඩි කළා නැහැ විදුලි බිල. තව කාට වැඩි කරන්නද? වැඩි කරන්න තැනක් නැහැ. හැබැයි දැන් මේ හැම එකෙම වෙන්නේ මේ ආයතන පාඩු ලැබීම. ඒතකොට ඒක අවසාන වශයෙන් ඉන්නේ භාණ්ඩාගාර. මේ ප්‍රතිඵලය තමයි මෙතෙන්ට ඇවිල්ලා තින්නේ. ඒක නිසා මේ තෙල් සංස්ථාව ආරම්භ කරපු 1962 ඉඳලා හැබැයි මේක 90 දශකයේ මුල වෙනකන් ලාභ ලැබපු ආයතනයක්. මම 2004-5 විදුලි බල බලශක්ති අමාත්‍යවරයා හැටියට ඉන්නකොට තෙල් සංස්ථාවේ මෙහෙයුම් ලාභයක් තිබුණා බිලියන 4ක ඒ මුදල් වර්ෂය 2004-2005 ඕනගෙනුට බලන්න PNL එක. හරි. හැබැයි අර තෙල් මිල වැඩි වෙන වෙලාවට වැඩි නොකිරීමත් ඊළඟට අඩු වෙනකොට අඩු වෙන්නේ නැහැ. ඊළඟ කාරණය මේකේ කළමනාකරණය පිළිබඳ කටයුතු. මේ කරුණු ඔක්කොම එකතු වෙලා තමයි උතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. නුන් තෙල් සංස්ථාව හොදකලාව තිබුණේ නැහැ නේ. ඔබ දන්නවද? තෙල් සංස්ථාව ඔය මේ රිෆයිනරි එක පටන් ගත්තේ 1968 කමිෂන් කළේ. 1970 ගණන් වල බැරල් 50000 දවසට රිෆයින් කළා. ඒකට ඉරානි තෙල් තමයි හොඳටම ගැලපෙන්නේ. ඒ කරපු අවධිය අරන් බලන්න මගේ අර පොතේ සටහනේ තියෙනවා. ඒ කාල සීමාව තුල 90%ක් පිරිපහදුවේ තෙල් තමයි භාවිතා කළේ රටේ පරිභෝජනයේට. 10%යි පිරිපහදු කරපු තෙල් ගත්තේ. දැන් ඒක අනිත් පැත්තට කරගෙන ගිහලා 30%යි අපිට පුළුවන් වෙන්නේ පිරිපහදු කළත් ඒකේ ගන්න. හැබැයි ෆර්නස් ඔයිල් එක නැප්තා
දැන් ওই කැලණි තිස්සේ නැවතුනේ නැත්නම් නැත්නම් නැති නිසා. ෆර්නස් ඔයිල් එක නැති නිසා සොපුගස්කන්ධ ක්‍රියාත්මක කරන්න බෑ. කැලණි තිස්සේ අනිත් එක ක්‍රියාත්මක කරන්න බෑ. පෞද්ගලික ඒවට ෆර්නස් ඔයිල් එක නෑ. ෆර්නස් ඔයිල් කියන්නේ දැවි තෙල් ඒක රිෆයින් කරලා ඉතුරු වෙන මේ ප්‍රොඩක්ට් එක. මොකද ඒක දැවි තෙල් විශාල ප්‍රමාණයක් අපේ එනවා. මොකද අපේ ඔය රිෆයිනරි එක මැෂින්ස් ගොඩක් පරණයි. ඒක අත්‍යවශ්‍යම තිබුණු හයිඩ්‍රෝ කැක කියන එක නෑ. නැති නිසා වැඩිපුර එන්නේ ෆර්නස් ඔයිල් එක. ඒක තමයි වෙලා තියෙන්නේ. ඔව් දැන් අපි ඔය අර්බුදය ගැන සාකච්ඡා කරන හැමතුම පැහැදිලිව පේනවා. දැන් දීර්ඝකාලීනව මේක ක්‍රමක්‍රමයෙන් නැවිල්ලා තියෙනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ දේශපාලනඥයන් වුණාම දුරදිග බලන්න අවශ්‍යයි. එතකොට මේ වගේ ප්‍රශ්නයක් ඉදිරියේ එයි කියලා ඔබ දැකලා ඔබ යම් තීන්දුව අරගෙන තියෙන බව පැහැදිලිව පේන දෙනවා. නමුත් මේ ඉන් අනතුරුව පැමිණෙන අමාත්‍යවරුන් වෙන්න පුළුවන්, නියෝජ්‍ය අමාත්‍යවරු වෙන්න පුළුවන්, රජයන් වෙන්න පුළුවන්. ඇයි දුරදිග බලලා මේ සම්බන්ධයෙන් තීරණ ගන්න නැත්තේ? දැන් ඒක මහා විශාල ප්‍රශ්නයක්. ඔව් දැන් අද තියෙන ප්‍රශ්නෙට ওই ඉතිහාස ගැන කතා කරලා වැඩක් නැහැ. ඔව්. දැන් අද තියෙන ප්‍රශ්නේ මේ ආසන්නෙන් ආපු ප්‍රශ්නයනේ. දැන් 2020 අගෝස්තු නැත්නම් සැප්තැම්බර් මාසේ ගත්තොත් තෙල් බැරල් එකක මිල $38යි. හරි. දැන් මේ වෙනකොට 80 පැනලා. 80. හරි. එතකොට දැන් මේ 38 තිබිච්ච වෙලාවේ අපිට පුරෝකතනයක් කරගන්න පුළුවන්කම තිබුණා නම් එක්ක ටර්ම් කොන්ට්‍රැක්ට්ස් වලට යන්න තිබුණා දීර්ඝකාලීනව. හරි. ඒකම අපිට ඩිෆර්ඩ් පේමන්ට් එකක් ගන්න තිබුණා ඒ වෙලාවේ. මොකද අපේ රේටින්ග්ස් B+ විතර තිබුණේ. දැන් අදනේ C වලට ඇවිල්ලා තියෙන්නේ. ඔව් පල්ලෙන්. රේටින් උඩ තියෙනවා නම් අපිට ණය දෙන්න පැකිලෙන්නේ නැහැ එවැනි ආයතන. දීර්ඝ කාලයක් ගනුදෙනු කරලා තියෙන ආයතන ට්‍රේඩින් වලදී, ව්‍යාපාරික කටයුතු වලදී, විකුණුම් මේ වෙළඳ කටයුතු වලදී එවැනි ආකාරයේ කටයුතු කරනවා. එතකොට එවැනි පුරෝගතනයක් කරගන්න තිබුණේ නැහැ. අපේ එහෙම බැරි ඇයි අපේ දේශපාලනඥයන්ගේ බැරිද? දේශපාලනඥයන්ට වරද පිළිගන්න එපා. මේක නිලධාරීනුත් දැනගන්න ඕනේ. දීර්ඝ කාලීන දේශපාලනය අවුරුදු 5න් 5ට 2න් 2ට 3න් 3ට වෙනස් වෙයි. ඔව්. හැබැයි මේ නිලධාරීන් අවුරුදු 20 25 30 දීර්ඝ කාලයක් මේ සේවය කරපු අයනේ. දැන් COVID-19 කියන එක විශේෂ තත්ත්වයක්. හැබැයි අපි සාමාන්‍ය තත්ත්වයක් ඇත්තේ. අපි දන්නවා දැන් උදාහරණයක් වශයෙන් ඉස්සරහට එන්නේ නියඟය. පෙබරවාරි පටන් අරගෙන පෙබරවාරි මාර්තු අප්‍රේල් අනිවාර්යෙන් හැමදාම නියඟය. දැන් ඔය ජලාශ පිරුලා තිබුණාට සුමාන 2 3 යනකොට මෙහිම බලන් ඉද්දදී 130 ගාණක් අපිට තියෙනවා දැන් ඔක්කොම 135යි 71ක තිබුණා මේ දැන් සති 3කට විතර කලින්. ඒ මොකද අර වාෂ්පීකරණය වැඩි. ඊළඟට අන්තික ඔය ජලාශවල යට සිල්ට් එක තියෙනවා. ඒවා වෘද්ධ ගණනකින් ඉවත් කළා නැහැ. එතකොට අපිට පෙවුනට මේවා වාන්දානවයි කියලා අර අල්ලන ධාරිතාවය අඩු වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා මේ තියෙන තත්ත්වයට එක්ක ජල විදුලිය අඩු වෙනකොට ඒකට විකල්පය හැටියට ඉන්නේ ගල්ලංගුරු. ගල්ලංගුරු 900ක් නිෂ්පාදනය වෙනවා. ඊළඟට දැන් නියඟ එනකොට දැන් මිනි හයිඩ්‍රෝ වලින් 450ක් විතර නිෂ්පාදනය කරනවානේ. මෙගාවට් එක භාගය ඔහොම කුඩා කුඩා ජල විදුලි බලන්න. මේවට මොකද වෙන්නේ? ඒවත් හින්දෙනවා. ඒතර ඒ 460ත් අයින් වෙනවා. ඊළඟට ඔය මේ මහවැලි කලාපයෙන් එන 500කට 520ක් විතර වෙන මෙගාවට් ප්‍රමාණය එතනත් අඩු වෙනවා. ඒතකොට දැන් ජල විදුලිය මත තියෙනවනේ 1260ක් දැන්ට තියෙනවා. දැන් බ්‍රෝඩ්ලන්ඩ්ස් උමා ඔය ඒවා එකතු වුනහම තව 150ක් විතර උකට එකතු වෙනවා. ඒ මොනා එකතු වුණා නියඟ එන කාලේ එනකොට මේක අඩු වෙනවා. එතකොට අනිවාර්යෙන් තෙල් නැත්තම් ගල්ලංගුරු වලට යන්න වෙනවා. දැන් ගල්ලංගුරු හිඟ වුණොත් එහෙම එතන ප්‍රශ්නයක් වෙනවා. ඊළඟ ගල්ලංගුරු ගොඩ බාන්නත් පුළුවන් වෙන්නේ එක්තරා කාලයකදී වාරණ කාලේදී ගොඩ බාන්න බෑ. බාජික ගලවගෙන යනවා. එහෙම කියන්නේ කසරේ. ඔව්. ඒක නිසා මේ සියලු සාධක පිළිබඳව නිලධාරීන් විතරක් නෙවෙයි. ඒක ප්‍රතිපත්ති තීන්දුව ගන්න දේශපාලනඥයින්ට පවා යම් අවබෝධයක් තියෙනවා. දැන් අවබෝධයක් ඇති කරගන්න ඕනේ. ඇයි එමෙතුමා දැන් අපිට මේ ප්‍රශ්න දිගින් දිගටම එනවා කියලා දන්නවා. දැන් පුරෝකතනයන් තිබෙනවා. පුනර්ජනනීය බලශක්තියට අපි මෙච්චර ඇයි යන්නේ නැත්තේ? දැන් එහෙම ගත්තොත් දැන් අපි ගත්තොත් අවුව සුළඟ වෙන්න පුළුවන්, මුහුදුරාල වෙන්න පුළුවන්. මේ වගේ කොමිස් ගහන්න බැරි හින්දාද? ඔතන කරුණු දෙකක් තියෙනවා. එකක් තාක්ෂණ ප්‍රශ්නකුත් ඔතන තියෙනවා. ඒ කියන්නේ දැන් අපේ තියෙනනේ නැෂනල් ග්‍රිඩ් එක. ජාතික විදුලි වල ජාතික පද්ධතිය. මේ ජාතික විදුලි පද්ධතියට තමයි අපි මේ පුනර්ජනනීය බලශක්තියව එකතු කරගෙන තැන් තැන්වල. ඔකට වෙනවා කියනවනේ. එතකොට මේ විදුලි බල ඉංජිනේරුවෝ කියන ප්‍රධාන කාරණයක් තමයි මේක බැලන්ස් වෙන්නේ නැහැ. ස්ටේබල් නැහැ. තනින් තන දාලා මේක මොකද දැන් බේස් ලෝඩ් එක ගන්න ඉතින් ඉස්සර ගත්තා මේ ජල විදුලියෙන්. ඊට පස්සේ ගත්තා කෙරවල පිටියේ මේ ලෝ සල්ෆර් ඩීසල් වලින් 300ක් අරගෙන තමයි ඊටු ටික ගියේ. දැන් ගන්නේ ගල්ලංගුරු වලින්. ඒකට තමයි අනිත් ඒවා එකතු කරගෙන යන්නේ. එතකොට මෙහෙම කරන් ගියාට දැන් අර මිනි හයිඩ්‍රෝ කියන ඒවා. එහෙම නැත්නම් පුනර්ජනනය කියන්නේ එක්ක මිනි හයිඩ්‍රෝ. එහෙම නැත්නම් එනවා මේ මොනවාද සුළං. සුළං. ඔව්. අන්තික සූර්ය. දැන් සූර්යවත් එක දැන් වැඩිම හිතන්නේ මෙගාවට් 10 තියෙන්නේ.
මං ඉන්න කාලේ පයිලට් ප්‍රොජෙක්ට් දෙකක් පටන් ගත්ත හම්බන්තොට මෙගාවොට් 750යි 500 මේ කිලෝවොට් 750යි 500 උඩ ආවා. දැන් ඊට පස්සේ ලෝකෙවට ගිහිලා තිනවා. දැන් මේ වෙනකොට මම හිතන්නේ 700ක් 800ක් විතර ආයුධම් පත්‍රයක් තියෙන ඔය පුනර්ජනනීය බල ශක්ති ව්‍යාපෘති වලට. සූර්ය බලය ඒ වගේ දා. දැන් මේවා දීර්ඝකාලීන සැලැස්මක් එක්ක යනවා. ඒතකොට ග්‍රිඩ් එකකට අපි හදා ගන්න ඕනේ. දැන් ඇමරිකා එක්සත් ජනපදයේ ගත්තොත් මුළු රටම පහකට බෙදලා තියෙනවා. පහකට බෙදලා තියෙනවා. මම එක සැරයක් ගියා කොන්ෆරන්ස් එකකට දැන් තමයි මම දැනගත්තේ. ඒතර විශාල රටක්. එතකොට ඒකේ උතුරේ තියෙන මිල නෙවෙයි ඒකක එක දකුණේ තියෙන්නේ. එහෙමත් වෙනස් වෙනවා. ඉතින් අපි ඒක අමතක කරමුකෝ. දැන් අපි මේ ඕනම එකක පුරෝගතනය කරගන්න එපා. සැලසුම් නිලධාරීන් ඉන්නවනේ. ඒක මේව සැලසුම් කරගන්න එපා. මේව දැන් තෙල් මිල උච්චාවචනය වීම ඊටම පහුගිය අවුරුදු 10ක ගත්තාම මෙහෙම යන බව පේනවා. දැන් වින්ටර් එක ගන්නකොට සීත ඍතුව ගන්නකොට පරිභෝජනය වැඩි. පැහැදිලි. ඒතර තෙල් පරිභෝජනය හොඳ වෙලාවට මේ COVID-19 ආපු නිසා තමයි යම් ප්‍රමාණයකින් තෙල් පරිභෝජනය අඩු වෙලා තෙල් වල ඩිමාන්ඩ් එක අඩු වුනේ. දැන් මයිනස් වලටත් ගියානේ එක කාලයක්. ඉතින් ඒක නිසා මේවා පුරෝගතනය කරගන්න හැකියාවක් තියෙන එක යම් පිරිසකට බාර දෙන්න ඕනේ. දැන් ඉස්සර දැන් මට මතකයි මම විදුලි බල ශක්තිය ඉන්නකොට හැමදාම උදේ 8 වෙනකොට මේ ඇමතිවරයාගේ මේසුරට එනවා රටේ තියෙන සියලුම මේ ජලාශවල එකතුව ගත්තාම කොච්චර ධාරිතාවයක් තියෙනවද කියලා ශක්තිය බල ශක්තිය එනර්ජි එක කොච්චරද කියලා. ඒතොර ඊට පෙර අවුරුද්දේ ඒ දවස වෙනකොට ඒ මාසේ ඒ දවස වෙනකොට එදා තිබිච්ච තත්ත්වයක් තියෙනවා. ඒකට කම්පැරිසන් එකක් තියෙනවා. එතකොට මම උදේ ගියක මම බලන්නේ ඉස්සෙල්ලා මේක. බලලා මොන හරි ප්‍රශ්නයක් තියෙනවා GM ට කතා කරලා අහනවා. ඊට පස්සේ වහම සාකච්ඡාවක් හැදවනවා. ඒ වගේ නිරන්තර අවධානයෙන් මෙතන ඉන්න ඕනේ නාන් හිටා. මොකද මේ හේතුව මේ තියෙන තත්ත්වයක් එක්ක අපි මට පේන හැටියට පුරෝගතනය සහ අඩුපාඩුකම් වෙච්ච දෙයක් තමයි ආහාර සුරක්ෂිතතාවය. දැන් ප්‍රතිඵලය මොකද්ද වෙලා තියෙන්නේ? දැන් මම දැක්කා වෙළඳ ඇමතිවරයා හාල්ටන් ලක්ෂ 3ක් ගේන්න ඩොලර් මිලියන 133ක් ඉල්ලනවා කියලා පත්තරේ තිබුණා. දැන් මේවා කාබනිකද මේ හාල් ඊළඟට මේ හාල් ගේනකොට අපේ ගොවියට මොකද වෙන්නේ? තව මම හිතන්නේ මිලියනයක් චීනෙන් දෙනවයි කියලා කියනවා. එතකොට මොකද වෙන්නේ? දැන් මං කියන්නේ ඒකයි දැන් වී කිලෝවක් රුපියල් 75 කලාට අනිත් පැත්තෙන් කෘෂිකර්මී මේ ඇතිවෙච්ච තත්ත්වේ නිසිලස කළමනාකරණය කර නොගැනීම ප්‍රතිපත්තිමය තීන්දුව තිබියදී ඒක මේකට දැන් බලපාලා තිනවා. දැන් ආහාර ඔබ එක වරක කරන ප්‍රකාශයක්. ඔබතුමා එක වරක කරන ප්‍රකාශයක් කෘෂිකර්ම අමාත්‍යවරයා සහ වෙළඳ අමාත්‍යවරයා දෙන්නම ෆේල්. ඒක තමයි ලොකුම ප්‍රශ්නයක් දැන් මේ රටට ඇවිල්ලා තියෙන්නේ. ඔබ තාමත් එතන ඉන්නවා. නෑ මම ෆේල් කියලා කිව්වේ නෑ ඇත්තටම. ඒක මාධ්‍ය විද්‍යාව විසින් අහපු ප්‍රශ්නයක්. එතුමාගේ මතය හැටියට මේක ඇහුවේ. හැබැයි දැන් එතුමන්ලා ගන්න ප්‍රකාශ අනුව ඊටම පැහැදිලි වෙනවා. දැන් මට තියෙන ප්‍රශ්නේ වෙළඳපළ ආර්ථිකය 1980 ඉඳලා අවුරුදු 40ක් තිබිච්ච රටක අපි කොහොමද වෙළඳපළ ආර්ථිකයට මිල පාලනය ගැට ගහන්නේ? ලෝකේ කොයි රටේද එහෙම වෙලා තියෙන්නේ? දැන් සංවෘත ආර්ථිකයක් තියෙනකොට මිල පාලනය හරි. දැන් මොකද උනේ? මිල පාලනය දාපු ගමන් උනේ කළු කඩේ ආවා. ඊට පස්සේ ඒක තීරණය කරේ. ඔව් අන්තිම වශයෙන් මොකද කියලා ගැසට් එක ගහලා මිල පාලනය දාලා ඒක හරියන්නේ නැතුණු ගැසට් එක අයින් කළා. දැන් සාමාන්‍ය විදිහට ඉල්ලුම සැපීමත් එක්ක මිල තීන්දුව වෙන්න තිබිච්ච එක දැන් ඒකත් ඔබට ගිහිල්ලා තියෙනවා. දැන් හාල් මිල ඉන් ඔබට ගිහිල්ලා තියෙනවා. ඒතකොට දැන් මොකද කියන්නේ ආනයනය කරලා අපි මේක ආනද කොච්චරක් දෙන්නද? ලංකාවේ සතුස 444කින් දෙන්න පුළුවන් 105යි. කොච්චර පරිභෝගික අවස්ථාවේ. හරි. එතකොට ඒ නිසා මේවා ගැඹුරින් කල්පනා කරන්න ඕනේ ප්‍රශ්න. දැන් අපි ප්‍රශ්නේ මුව විටටම ඇවිල්ලා තියෙනවා. දැන් තමයි මේකට පියවර ගන්න. මෙහෙම වෙන්න බෑනේ. මට මතකයි මම මේ පක්ෂ ભેදයෙන් තොරව කියන්නේ. අතුලා මුදලි මැතිතුමා වෙළඳ ඇමතිවරයා හිටියේ. ඉදිරි මාස 6ක එතුමා ගාව තියෙන සියලුම දත්ත සංඛ්‍යා ලේඛන රටේ නිෂ්පාදනයේ මෙච්චරයි සහ මෙච්චරක් අතිරික්තයක් තියෙන නැත්නම් මෙච්චර උණතාවයක් තියෙන නිසා මෙච්චර ගෙන්නන්න ඕනේ. ඉතින් මේක මහා සරල දෙයක් නේ. දැන් අපි හිතාගෙන හිටියේ දැන් අපි යන්නේ ඩිජිටල් කරණයටනේ. මේක මහලුකු දෙයක් නෙවෙයිනේ. තාක්ෂණය. ඒ තාක්ෂණත් එක්ක මේක මෙව කරගත්තා නම් මේක පුරෝගතනය කරගන්න පුළුවන්. දැන් ප්‍රශ්න ගණනාවන්නේ ක්‍රයිසිස් ටු ක්‍රයිසිස් නේ ඇවිල්ලා තියෙන්නේ. ඔව් ප්‍රශ්න ඉංග්‍රීසියෙන් කියන්නේ ක්‍රයිසිස් ටු ක්‍රයිසිස්. ඒ කියන්නේ අර්බුදයෙන් අර්බුදයට ගිහිල්ලා. මොකද එක අර්බුදයක් විසඳා ගැනීමට දෙන විසඳුම ප්‍රොබ්ලම් සෝල්විංగ్ තව අර්බුදයකට මුල පාදනවා. දැන් අපි අධ්‍යාපන ප්‍රතිසංස්කරණය ගැන කතා කරන්නේ ක්‍රිටිකල් තින්කින්. හැබැයි දැන් මම යමක් කිව්වහම ඒක ක්‍රිටිසිසම් කියලා තමයි ඒක එන්නේ. ඒතකොට ළමයින්ට ක්‍රිටිකල් තින්කින් උගන්වන්න මොකටද? හැබැයි එහෙම උගන්වන්න නැතුව එහෙම ඉගෙන ගන්න නැති ළමයට ඉස්සර අවුරුදු 5න් එහාට යන්න බෑ. දැන් ප්‍රොබ්ලම් සෝල්විං කතා කරනවා. කොහොමද මේ ප්‍රොබ්ලම් සෝල්විං නෙවෙයිනේ. ක්‍රයිසිස් ටු ක්‍රයිසිස්. ඉතින් මං කියන්නේ ඒකයි රාජ්‍ය පාලනයකදී
අපේ ඉතිහාසයේ ගත්තොත් එහෙම ඒ හිටපු පුද්ගලයෝ Tamanට බාර දුන්න විෂයන් පිළිබඳව කොයිතරම් දුරට ගැඹුරින් අධ්‍යයනය කළාද? පාර්ලිමේන්තුවේ කතාවකදී පිළිතුරු දුන්න ආකාරය කොහොමද? පරස්පර විරෝධී වෙන්නේ නැහැ මේවා. ඒ නිසා මෙතන කළ යුතු තිබුණේ කලින් පුරෝකතනයක් ඇති කළා. ඒ පුරෝකතනයන් මත යථාර්ථයන් වලට මුහුණ දෙන්න සූදානම් වුණා නම් මේ තරම් දුරට මේ ප්‍රශ්න බරපතල වෙන්නේ නැහැ. ඔබතුමා සඳහන් කරන කාරණේ හරියටම හරි. ප්‍රශ්නෙන් ප්‍රශ්නයට අපි පුදුමාකාර ප්‍රශ්න තොගයක ජීවත් වෙනවා. දැන් විදුලි බලය ගත්තොත් එතන ප්‍රශ්නයක් තියෙනවා, khනිජ තෙල් ගත්තොත් එතන ප්‍රශ්නයක් තියෙනවා. මේ හැම තැනකම ආහාර ගත්තොත් එතන ප්‍රශ්නයක් තියෙනවා. වෙළඳ පැත්තෙන් ආර්ථික, සමාජීය, සංස්කෘතික මේ හැම තැනකම ප්‍රශ්න. දේශපාලනික වශයෙන් ප්‍රශ්න ඇති වෙමින් පවතිනවා. හොඳයි. මේ වගේ තත්ත්වයක් රට තුල නිර්මාණය වෙනවා කියලා කියන්නේ ඒක රටේ ජනතාවගෙත් රටටත් ඊටම අහිතකර වූ තත්ත්වයක්. ඒක හැමතුම ඔබතුමා හොඳින්ම දන්නවා. අපිට මේ සඳහා වූ විසඳුම් ලබා ගන්නට ඕනේ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ වත්මන් පාලනය, වත්මන් දේශපාලඥයන් දුරදිග බලලා නෙමෙයිද වැඩ කරන්නේ. මම කියන්නේ පාලක පක්ෂය විතර නෙමෙයි මම මේ කියන්නේ. මේක තමයි. දේශපාලඥයෝ සමස්තය හැටියට දැන් පාර්ලිමේන්තු විවාදයක් ගත්තත් දමනුග හැටියට ලැන විවාදේ. නෑ ආණ්ඩු පක්ෂයේ අය විපක්ෂයේ ඒ කාලේ තිබ්බ අඩුපාඩුකම් ගැන කියයි. විපක්ෂය දැන් තියෙන අඩුපාඩුකම් ගැන කියයි. හැබැයි ওই දෙකෙන් මේ රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳුමක් ලැබෙන්නේ. කිරිපිට ටික හම්බ වෙනවද? පොහොර ටික හම්බ වෙනවද? කිරිපිට ටික, ඖෂධ ටික, පොහොර ටික හරි අඩු මිලට බාණ්ඩ හොය ඒක ලැබෙන්නේ නැහැ නේ. උද්දමනේ වැඩි වෙමින් යනවා. මේ මිල උද්දමනේ එහෙම වැඩි වෙලා තිනවා. ඊට පස්සේ විදේශ විනිමය සංචිතයේ හිඟකම තිනවා. තෙල් නැව් මුහුදේ අවුට්ටාබ තිනවා. නිකන් සල්ලි ගෙවනවා. ඒවට ඩෙමරේජස් ගෙවන්න වෙනවා. එතකොට දැන් අමාත්‍යවරු එලිපිට කියා ගන්නවා තෙල් වලට ඩොලර් ගෙවන්න ඕනේ. අනිත් පැත්තෙන් කියනවා තෙල් නැත්තම් විදුලිය පිළිබඳව තීන්දුවක් ගන්න වෙනවා කියලා. සංස්ථාවලට සභාපති උදාහරණ කියලා එතන ප්‍රශ්නයක් මේක මේ අපි එලිපිට ඇවිල්ලා ජනතාවට කියලා වැඩක් නැහැ. මොකද ජනතාවට එතන විසඳුමක් නැහැ නේ. ජනතාව බලය දීලා තින්නේ, පත් කරලා තින්නේ ඒවට විසඳුම් දෙන්න. ප්‍රශ්නේ විසඳන්න. ඒක ඇවිල්ලා නැවත අපිට කියලා වැඩක් නැහැ. ඒක තමන් ඇතුලේ සාකච්ඡා කරලා ඒක විසඳ ගන්න ඕනේ. දැන් එමෙතුමා 88 89 දී රටේ ණය ඩොලර් මිලියන 750ක් ඔබතුමන් මතන් සඳහන් කරනවා. ඔබතුමන්ගේ කාරණාව තමයි මේ ගන්නෙ. 88 89 වෙනකොට රටේ ණය ඩොලර් මිලියන 750 ඩොලර් බිලියන 15 දක්වා මේ වෙනකොට වැඩි වෙලා තියෙනවා. දැන් මෙච්චර සංඛ්‍යාවකට අපේ ණය ප්‍රමාණය වැඩි කරගන්න. දැන් මේ විදිහට යනකොට අපිට රටක් විදිහට මොකද්ද අපේ අනාගතය? අපේ දරුවන්ට තියෙන අනාගතය මොකද්ද? අපි කොහොමද මේකෙන් ගොඩ එන්න පුළුවන්? දැන් මේ ණය කියන්නේ වසර ගණනාවක් තිස්සේ එකතු වෙච්ච ඒවා. ඒ වකුණන් තුල. හැබැයි ඊළඟ ප්‍රශ්නේ අපි මෙගා ප්‍රොජෙක්ට්ස් මහා පරිමාණයේ ව්‍යාපෘති අපි කළා. අධිවේගී මාර්ග, වරාය, ගුවන්තොට මේවා ඇත්ත වශයෙන්ම දියුණු වෙන රටක තියෙන්න ඕනේ දේවල්. දැන් අපි 2010 11 වර්ෂ දෙක තමයි GDP එකේ පහුගිය දශක දෙකේ ගත්තොත් වැඩිම ආර්ථික වර්ධන වේගයක් තිබ්බ වර්ෂ දෙක. හැබැයි අපි එතෙන්ට එනකොට යුද්ධය අවසාන අදියරට එනකොට අපි 2009 මැයි මාසේ 19 වෙනිදාට කිට්ටු වෙනකොට අපේ රටේ සංචිත තිබුණේ මාස 3කට ප්‍රමාණවත් වෙන ප්‍රමාණයක් ආනයනය කරන්නේ. හැබැයි අපි 2.5 බිලියන් ඩොලර්ස් අපිට IMF එකෙන් ගත්තා. අරගෙන ඒක සංචිතේ ශක්තිමත් කළාන් පස්සේ අපිට ණය දෙන ආයතන ණය දුන්නා. අපේ රේටින්ග්ස් වැඩි වුණා. 2010 11 ආර්ථික සංවර්ධන වේගයක් ඒකම ගත්තා. මොකද අර යුද්ධයෙන් පස්සේ ජනතාවට නිදහස ලැබිලා ග්‍රාමීය ආර්ථිකයේ ශක්තිමත් වෙලා මේ විදිහට ආවා. හැබැයි දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඊට පස්සෙච්ච ආණ්ඩුව වුණත් ඒගොල්ලන්ට සිද්ධ වුණා අර කලින් ආණ්ඩුව ගත්තේ වේ කෙටි කාලින ණය. දැන් සවරින් බොන්ඩ්ස් කියන ඒවා මැචුර් වෙන ඩේට් එකට ගෙවන්න ඕනේ. අද ඩොලර් මිලියන 500ක් ගෙවන්න ඕනේ. හරි. ඒතර මේ 500 ගෙවුවාම දැන් අර 3.5ක් කියලා හිතාගෙන ඉන්න ඕනේ. දැන් 0.5ක් ගිහිල්ලා 3ට අඩු වෙනවා. ඊළඟට ආයි මේ අවුරුද්ද අවසන් වෙනකොට අපි තව මම හිතන්නේ 6.2ක් වෙනවා මුළු සාමාන්‍යයෙන් දල වශයෙන් බිලියන 6ක් වෙනවා වර්ෂයකට අපි ගෙවිතු ණය. අපි රේටින්ග්ස් වලින් එහෙම පල්ලෙහාටත් වැඩනවා. ඔය ඒක තමයි දැන් 147ක් තින්නේ මේ වගේ සවරින් බොන්ඩ්ස් වගේ ඒ ආකාරයේ ණය. අනිත් ඒවා තියෙන 153යි. ඒතකොට එකක් ණය ප්‍රතිවගත කරගැනීම එකක් අර 153 මේ 43 හත අනිවාර්යෙන් ගෙවන්නම වෙනවා. නැත්තම් රේටින් තව පල්ලෙහාට යනවා. ඉතින් මේක විශාල අභියෝගයක්. මොකද සංචාරක ව්‍යාපාරයෙන් ආපු 4.5 අද ලැබෙන්නේ නැහැ. රෙමිටන්ස් වලින් ආපු ඒවා අද රජයට නිල වශයෙන් ඉන්නේ නැහැ. පහුගිය මාස 2 3 දිම 50%කට වඩා අඩු වුණා මාසෙකට යොපු රෙමිටන්සස් ගන්න. හැබැයි අපනෑනිය ඩොලර් බිලියනේ ඉක්මවා ගිහිලා තියෙනවා. අපනෑනෙන්ට. ඒ පැත්ත හොඳයි. හැබැයි නමුත් වෙලා තියෙන්නේ මේ ටික ප්‍රමාණවත් වෙන්නේ නැහැ. අපිට අත්‍යවශ්‍ය වන්නා වූ ආහාර ද්‍රව්‍ය ඊළඟට තෙල් මේ වගේව ගෙන්න ගන්න. ඉතින් මෙන්න මේ අරුබුදෙන් ගොඩ එන්න නම් අපි මොකද්ද ගන්න ඕනේ ක්‍රියාමාර්ගයේ කෙටි කාලිනව මොකද්ද කරන්නේ දීර්ඝ කාලිනව මොකද්ද? අපි දැන් ආනයනෙන් සීමා කරලා තියෙනවා. ඒ සාමාන්‍ය වුණ රටක් කරන දෙයක්. ඒ සීමාව වැඩි කියලා ඔබතුමා ඒ සීමාවේදී ප්‍රශ්නේ වෙලා තියෙන්නේ දැන් හිතන්න
වාහනවල ස්පෙයා පාර්ට්ස් නැන්නේ අද සමහර ඒවා හොයාගන්න. ඔව්. හරිම ඊළඟට මෙඩිකල් ඩිවයිසස් වල සමහර පොඩි පොඩි ඒවා තියෙනවා. ඒවා කාලයක් යනකොට ඒවා ගෙවෙනවා. ඒවා ආනයනය කරන්න ඕනේ. එතකොට ඒවා ආනයනය කරන්නත් බෑ. ඉතින් ඒ නිසා මතක තියාගන්න අපි මෙතන තව සමහර කර්මාන්තකරුවන් ආනයනය නොකරොත් එහෙම ඒගොල්ලන්ට අපනයනය කරන්න බෑ. එතකොට අපනයන ආදම මේ පැත්තනොත් අඩු වෙනවා. ඉතින් ඒක නිසා මේක ජාත්‍යන්තර වෙළඳාම කියන්නේ අපනයනය විතරක් නෙමෙයිනේ. ආනයනය අපනයනය දෙකම. ඉම්පෝර්ට්ස් and එක්ස්පෝර්ට්ස් දෙකම. එතකොට දැන් අපි ඩොලර් එක 200යි කියලා තියාගත්තොත් දල වශයෙන් නිල වශයෙන් අපි දන්නවා නොනිල වශයෙන් 240යි 50යි අතර යන්නේ. 240 ගන්න නැහැ. ගන්න නැහැ. එතකොට දැන් ප්‍රශ්නේ වෙලා තියෙන්නේ දැන් IMF එකට ගියොත් අනිවාර්යෙන් කියනවා මේ ඩොලර් එක ෆ්ලෝට් වෙන්න අරින්නයි කියලා. ඒතර මේක ගිහලා 235ට හරි 40ට හරි යනවා. ගියපු ගමන් හැම ඉම්පෝර්ට් එකක්ම නිල වශයෙන්ම අර ප්‍රමාණය වැඩි වෙනවා. ඩොලර් එකකට ගෙවන්න තියෙන රුපියල් ප්‍රමාණය 200 සිට 240 දක්වා වැඩි වෙනවා. නිල වශයෙන්ම. එතකොට දැන් ඔබ කිව්වාගේ ඩොලර් බිලියන 15ක් නම් 15 නෙවෙයි 35ක් මම හිතන්නේ මුළු ගාන. ඒතකොට ඒ ගාන ගත්තොත් ඒ වැඩි වෙච්ච ගාන ඔබ කිව්වේ. ඒ 15ට දැන් රුපියල් 40 ගානේ වැඩි වෙන්න බෑ ඩොලර් එකකට ගෙවන ගාන. ඒක වැඩි වෙනවා. ඔක අඩුයි කියලා හිතන්න අමාරුයි. එතකොට අපි කොතනද? එතකොට ඒකට සාපේක්ෂව ඩොලර් එකට සාපේක්ෂව yen එක, ස්ටර්ලින් පවුන්ඩ්, යුරෝ එක මේ ඔක්කොම ඊට පස්සේ ක්‍රොස් රේට් එකත් එක්ක වැඩි වෙනවා. එතකොට ඒකේ තියෙන විශාල අනිටු බලපෑමක් තියෙනවා. ඒ නිසා තමයි IMF එකට යන්න අදිමදි කරන්නේ. ඔබ හිතන විදිහට IMF එකට අපි මේ මොහොතේ හරි ගියොත් හොඳයිද? මොකක්ද අපි IMF එකට යන්න මීට කලින්. දැන් ගියොත් අපි too late. මොකද හේතුව දැන් මේ වෙනකොට කළු කඩ මාකට් එකක් හැදලා දැන් සහල් සහ පරිභෝගික ද්‍රව්‍ය වලට ඇති වෙච්ච කළු කඩේට වඩා හැංගිය කළු කඩයක් විදේශ විනිමයට ඇති වෙලා තියෙනවා. ඉතින් මේක බරපතල ප්‍රශ්නයක්. මේ පළවෙනි වතාවට තමයි මෙවැනි තත්ත්වයකට අපි මුහුණ දෙන්නේ. එතකොට ඒක තමයි මම කිව්වේ යම් පුරෝකතනෙන් නැති කරගෙන ඒකට සැලසුමක් හදාගෙන ඒ අනුව ගියා නම් මෙච්චර බැරවරුන් නොවි ඊට මෙහෙයින් මේක නවත්ත ගන්න පුළුවන් වෙනවාද කියන ප්‍රශ්නේ ඒ තීන්දුව ගන්න අය තීන්දුව කරන්න තිබුණා. දැන් ඊළඟට මතුවෙන කතාව තමයි දැන් මේ යන විදිහට අපිට රට ගෙනියන්න බෑ. මේ පාලනයට මෙහෙම ගෙනියන්න බෑ කියන මේ චෝදනා විවිධ පාර්ශ්ව වෙල්ල කරනවානේ. විපක්ෂය වෙන්න පුළුවන්, විවිධ මතදරන කණ්ඩායම් වෙන්න පුළුවන්. ආණ්ඩුවේ ඉන්න කණ්ඩායම් සමහර ලාවට ඡන්දය දුන්නු ජනතාවත් කියනවා මේගොල්ලෝ අපිට දෙන දුක වැඩි. ඒ නිසා දැන් මේගොල්ලෝ බලයෙන් අයින් ඉන්න ඕනේ. මේ විදිහේ යම් ප්‍රකාශයන් පවා කරනවා. හැබැයි මේ වෙලාවේ බල හුවමාරුවකට ගිහිල්ලා සිද්ධ වෙන්නේ රටක් ගොඩ ගන්න දෙයට වඩා රට තව තවත් විනාශයට යන කාරණේ විතරයි. හැබැයි එමෙතුමා රට මීට වඩා කෙලින් කරගෙන ජනතාව කෙලින් තියාගෙන යන්න ඕන ගමනක් තියෙනවා. එහෙම වුණොත් එහෙම යන්න නම් මොකද්ද අපි තෝරගන්න ඕනේ? මොකද්ද අපි පැහැදිලිවම කරන්න ඕනේ? ජනතාවත් එක්ක මොන වගේ අත්වල බැඳ ගැනීමක්ද කරන්න ඕනේ පාලකයෝ? පළවෙනි කාරණේ මේකේ ඇත්ත කතාව ජනතාවට කියන්න වෙනවනේ. දැන් ඊළඟට බලයට එන කෙනෙක් වුණත් තීන එක විවේචනය කරන්න පුළුවන්. හැබැයි ආවොත් මේක කොටගන්නේ මෙහෙමයි කියලා නිශ්චිතව කියනවද කවුරු හරි? එහෙම කියන්න පුළුවන්ද? ඒකත් බෑ. ඉතින් එහෙමනම් මේ වෙලාවේ බලහුමාරුවක් කරන්න ගිහලා තීන තැනින් තව අමාරු වැටෙනවට වඩා අපි තීන වැරදි පෙන්නලා දීලා ඒවා සකස් කරගෙන යාමේ ක්‍රියාමාර්ගයට යන තමයි හොඳම දේ. හැබැයි ඒ වගේම අනිත් අය දැනගන්න ඕනේ ඒවා සාධනීය කරුණු තියෙනවනම් ඒවා උකහාගෙන එතකොට ඒ අනුව කටයුතු කිරීමේ වරදක් නැහැ. දැන් අත් වශයෙන්ම අපේ රටේ විද්වතුන් විශාල පිරිසක් ඉන්නවා. විශ්වවිද්‍යාල පද්ධතිවල ඉන්නවා, මේ පිට ඉන්නවා, ව්‍යාපාරික මට්ටමේ ඉන්නවා. මේ වගේ විශාල පිරිසක් ඉන්නවා. මේ ව්‍යාපාරයක් වුණත් මෙවැනි අරුදුදයකටපත් වුණාම කොහොමද ඒවා එකින් එක ලෙහලා ගන්න කියලා. ඊළඟට අපේ ආර්ථික විද්‍යාඥයෝ ඉන්නවා, සර්වේ කරපු අය ඉන්නවා. මේවත් එක්ක යම් ආකාරයක කතිකාවක් ඇති කළා. ඒ ඔක්කොම අදහස් ටික අරගෙන ඒවා ක්‍රියාත්මක කරන්නම අවශ්‍ය නැහැ. අඩුම ගානේ අදහස් ටික හරි අරගෙන ඒවා කිරලා මෙල්ල බලන්න වෙනවා. ඒ වුණාට මේ පාර්ලිමේන්තුවේ උගත් වියත් විශාල පිරිසක් ඉන්නවනේ මතුමා. ඔතී ඒ ඉන්න අයට කතා කරනවත් වෙලාවක් හම්බෙන්නේ නැති කෙනෙක් ප්‍රශ්නේ තියෙන්නේ. එහෙම කතා කරන වෙලාවක් නැතුව කොහොමද ඉතින් ප්‍රශ්න වලට උත්තර දෙන්නේ නේද? අර මල්වත්තේ කැසට් ගහනවා වගේ තමයි වත්මන් ආණ්ඩුව කැසට් ගහන්න කියන මල්වත්ත පාරේ. ඔව් මල්වත්ත පාරේ. ඒ කැසට් ගහනවා වගේ තමයි මේ ගැසට් ගහන්නේ. ඇයි මේ තරම්ම මේ ඇත්තටම ගැසට් බාල තත්වයකටපත් කරේ? මොකද ඒ වගේ ඒක තමයි මම කිව්වේ වේලපයින් මම කියවනේ මේ වෙළඳපොළ ආර්ථිකය අවුරුදු 40ක් තිබිච්ච රටක ඒකත් තියාගෙන හරි අපි මිල පාලනයක් කරන්න ගැසට් ගහන්නේ. ඒක කොහොමද ගලපන්නේ? අන්තිමට ඇතිච්ච ප්‍රතිඵලය අපි දැක්කා. දැන් ඕකම වෙන්න පුළුවන් මේ ඩොලර් රේට් එකට. මේක හිර කරගෙන අල්ලගෙන ඉඳලා අන්තිමට අතෑරියම මොකද වෙන්නේ? දැන් ඕන කෙනෙකුට පිළිගන්න වෙනනේ කළු කඩයක් තියෙනවා කියලා මේ කරන්සි වල නෑ.
මේකේ එක්ස්පෝර්ට් ප්‍රොසීඩ්ස් හරියට ලැබෙනවද? ඊළඟට අපි බලන්න ඕනේ දැන් පහුගිය අවුරුදු ගණනාවක් තිස්සේ ආපු ප්‍රොජෙක්ට්ස් වලට ආපු මුදල් ගත්ත ණය සමහර ඒවා ණය දෙන ආයතන වලින් ගත්ත ඒජන්සි වලින් සමහරක් ඒවා කමර්ෂල් රේට් එකට ගත්තා 5%ට 6ට ඒ වගේ. එතකොට මේ ගත්ත දැන් ඩොලර් බිලියනයක් ගත්තා නම් ඒ බිලියනේ වැඩ ප්‍රමාණය කරනවාද? කොහෙද බලලා තියෙන්නේ? කොහෙද වසූල් කරන්නේ? නෑ. මේවා ඔක්කොම එකට එකතුලා එනකොට මෙවැනි අරුබුදයකට නාවනම් තමයි පුදුම. හොඳයි. වෙලාවත් එක්ක අපිට ඊටම වේගවත් සටනක් කරන්න සිද්ධ වෙලා තියෙනවා මතුමා. සමා වෙන්න ඕනේ මම කොයි එකයි කාලේ ඊටම වේගෙන් යනවා. මොකද මේ අර්ථ පැහැදිලි කිරීම එක්ක ඊටම වේගෙන් කාලේ ගමන් කරනවා. ඔබට යලිත් ජනාධිපතිතුමා හෝ ආණ්ඩුව කතා කළොත් එන්න සුසිල් ප්‍රේමජයන්ත ඇමතුමා අපිත් එක්ක ආයෙ වැඩ කරමු. මෙන්න ඇමතිකම මෙන්න රාජ්‍ය ඇමතිකම. මොකද්ද ඔබේ තීරණය? නෑ මම නම් හිතන්නේ එහෙම අඬ ගහයි කියලා. ඇයි ඔබ එහෙම කියන්නේ? නෑ එහෙම කියන්නේ මොකද මේ නෑ මම එහෙම හිතන්නේ නෑ. මොකද එහෙමනම් ඉවත් කිරීමට පෙර ආතුව තිබුණනේ ගෙනල්ලා සාකච්ඡා කරන්න. එහෙමනම් ඔබ වෙනත් දේශපාලන කණ්ඩායමක් සමග එකතු වෙන්න සාකච්ඡා කරලා තියෙනවද? සාකච්ඡා කරමින් ඉන්නවද? කායකව සාකච්ඡා කළා වැඩක් නැද්ද? මේ ආණ්ඩුවට 3න් 2ක බලයක් තියෙනවා. ජනාධිපතිවරයා තව අවුරුදු 3ක් ඉන්නවා. පාර්ලිමේන්තු මැතිවරණයක් 2කමාරෙන් විසිරුණා නම් ජනාධිපති බලතල අනුව 2023 පෙබරවාරි පහුවෙන්න ඕනේ. ඉතින් ඉම්මේ පිට දෙයක් නැතුව තියෙන අවස්ථාවක වෙනත් කිසි කෙනෙක් එක්ක මේ ගැන සාකච්ඡා කරලා තීරමක් නැහැ. ඒ නිසා තමයි මේ තීන ආණ්ඩුව හරහාම මේක විසඳගත යුතුයි කියන මට්ටමට තමයි බැරි තැන නෙවෙයි මේ හදිස්සිය අහපු ප්‍රශ්නකට පිළිතුරු දුන්නේ. කෙටියම පිළිතුරක් දුන්නොත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග යලිත් ඔබේ මුල් අවධිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට යාමේ හෝ අත්වල බැඳ ගැනීම සූදානමක් තියෙනවා. මෙත එතනත් උනේ එතුමත් අපිව අයින් කළානේ. මේ වගේම තමයි. ඇතුළෙත් ගැට පිටත් ගැට හන්තෝ ජට බයි ජට. හොඳයි. එහෙමනම් අපිට ලැබිලා තියෙන කාලය අවසන් වෙනවා. දැන් අපිට අද වැඩසටහනට සමු දෙන්නට සිද්ධ වෙනවා. බොහොම වැදගත් වූ ඊටම විද්වත් කතා බහකට අද අවතීර්ණ වෙන්නට හැකියාව ලැබුණා කියන විශ්වාසය තිබෙනවා. තව බොහෝ දේවල් තිබෙනවා සාකච්ඡා කරන්න. ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා අපි දිනයක යලිත් ටර්නින් පොයින්ට් තුලින් සාකච්ඡා කරන්න හේතුමන් සමග. එහෙමනම් බෙහෙම ස්තුති දෙනවා. අද හෙට දවසේදී බොහෝ රාජකාරී තිබෙද්දී තමයි අපිත් එක්ක අද එතුමන් සහභාගී වුණේ. පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමනි ඔබතුමන්ට බෙහෙම ස්තුතියි. ඔබතුමන්ට එහෙමනම් ස්තුතිවන්ත වෙනවා අපිත් එක්ක පැමිණීම සාකච්ඡා කිරීම පිළිබඳව. එහෙමනම් එතුමන්ට එලෙස සමුදෙද්දී අප සූදානම් සමු ගන්නට යලිත් ලබන සතියේදී තවත් දේශපාලනයේ කෙලින් කතා බහක් සමග එක්වීමේ බලාපොරොත්තු වෙනුයි සමුගන්නේ. ඔබට සුවදායි රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.